සුබ උදෑසනක් සියලුම දෙනාට ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ 19 විස කණ්ඩායම විසින් කරන රැන්ඩල් සම්මන්ත්‍රණ මාලාවේ 7 වෙනි ගණිත සම්මන්ත්‍රණය තමයි මේ කරන්න හදන්නේ. ඕගොල්ලන්ට මේකෙදි කරන්න හදන්නේ කුලක කියන පාඩම. ඇත්තටම කුලක කියන පාඩමෙන් අනිවාර්ය ප්‍රශ්නයක් ඕගොල්ලන්ගේ පේපර් එකට එනවා. පළවෙනි කොටසේ ඒ කොටසට කෙටි ප්‍රශ්නයක් විදිහට එනවා. ඒ විදිහ ඊට පස්සේ ව්‍යුහගත කොටසක් ව්‍යුහගත ප්‍රශ්නයක් විදිහට එනවා. සමහරවිට කුලක සම්භාවිතාව කියන කොටස් දෙකම එකම ගණනකට සම්බන්ධ කරලා දෙනවා. ඒකට හේතුව කුලක කියන පාඩමයි සම්භාවිතාව කියන පාඩමයි එකලග යන්නේ. කුලක පාඩම ගැන යම් අවබෝධයක් නැතුව ඔයගොල්ලෝ සම්භාවිතාව පාඩමට ගියොත් සමහරවිට තේරුම් ගන්නකොට පොඩි අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. කුලක පාඩම ගොඩක් අයට නම් ලේසි. ඇත්තටම කුලක පාඩම කියන්නේ අමාරු පාඩමක් නෙවෙයි. කුලක පාඩම ඒ කියන්නේ ඔයගොල්ලෝ ගණන් හදද්දී තමයි කුලක පාඩමේ තියෙන විශේෂ කොටස් ගණන් වලට එන ගැටලු ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් එන්නේ. කුලක කියන පාඩමනේ කරන්න හදන්නේ. කුලක කියන පාඩම. ඔයගොල්ලන්ගේ 10 වසරේ අච්චුපොතේ අච්චුපොත් දෙකක් තියෙනවා. පළවෙනි අච්චුපොතේ තියෙනවා අන්තිම පාඩම විදිහට. 11 වසරේ 3 වෙනි අච්චුපොතේ අන්තිම පාඩමට කලින් පාඩම විදිහට කුලක පාඩම තියෙනවා. කුලක ලියන ආකාර කීයක් තියෙනවද? ප්‍රධාන ආකාර 3යි. ප්‍රධාන ආකාර 3ෙන් පළවෙනි ආකාරය වචනයෙන් ලියන එක. කුලකයක් වචනයෙන් ලිවීම. දෙවෙනි ආකාරය ඒක අවයව සහිතව ලියනවා. ඒ කියන්නේ කුලකයට අදාළ අවයව ටික අවයව කියන්නේ මොනවද? දැන් අපි කියමු උදාහරණයක් ගමුකෝ. 1 සිට 10 දක්වා නිකිල සංඛ්‍යා. නිකිල සංඛ්‍යා කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10. මේවට තමයි නිකිල සංඛ්‍යා කියන්නේ. අපි බලමු. පළවෙනි එකට අදාළ වචනයෙන් ලියද්දී කොහොමද ලියන්න ඕනේ? අපි මේ කුලකේ A කියලා ගමුකෝ. A කියන කුලකේ වචනයෙන් ලියනවා. 1 සිට සගල වරහන් ඇතුලේ හැමතිස්සෙම කුලක ලියන්නේ 1 සිට 10 දක්වා නිකිල සංඛ්‍යා. කොහොමද ඒක අවයව සහිතව ලියන්නේ? අවයව කියන්නේ මෙන්න මේ ටික. දෙවෙනි ආකාරය. අපි A කියන කුලකේ අවයව ආකාරයෙන් ලියනවා. 1 2 3 4 5 6 7 8 9 10. ඊට පස්සේ තුන්වෙනි ආකාරය මොකද්ද ඔයගලන්ට කුලක ලියන්න ප්‍රධාන ආකාරවලින්? වෙන් රූප සටහන්. වෙන් රූප සටහන් කිව්වහම රූප කිව්වහම මේකෙදි වැඩිපුර භාවිතා වෙන්නේ තල රූප. තල රූප වලිනුත් මෙන්න මේ හැඩය වෘත්තය ඉලිප්ස. ඒ කියන්නේ ඍජුකෝණාශ්‍රය වෘත්තය සහ ඉලිප්ස. මෙන්න මේ ආකාර තුන තමයි භාවිතා වෙන්නේ වෙන් රූප විදියට. හරිද? අපි මේ දත්තරික වෙන් රූප වල ලකුණු කරමු. 1 2 3 4 5 6 7 8 9 10. මෙන්න මේ විදිහට තමයි වෙන් රූප වල ලකුණු කරන්නේ. ඊට පස්සේ මේ ප්‍රධාන ආකාර තුනට අමතරව තව ආකාරයක් තියෙනවා. ඒක ඔයගලන්ගේ 10 වසරේ පොතේ තියෙන්නේ. තව ආකාරයක් තියෙනවා. ඒකට කියනවා ජනන ආකාරය කියලා. ජනන ආකාරය. ජනන ආකාරයෙන් ලියද්දී අපි නොදන්න පදයක් සලකනවා x කියලා. හරිද? ජනන ආකාරයෙන් අපි මේක ලියමු. මේ ටික ලියමු. x කියලා එකක් ගන්නවා. x කෙසේද ඩොට් එකක් තියෙනවා. x කියන්නේ මොකද්ද කියලා ලියනවා. අපි මෙතන ලියන්නේ 1 සිට 10 දක්වා
නිකිල සංඛ්‍යා. එතකොට x කියන්නේ නිකිල සංඛ්‍යාව කියලා ලියනවා. එහෙම කියලා නිකිල සංඛ්‍යාවේ තියෙන සීමාව ලියන්න ඕනේ. ජනනාකාරයෙන් ලියන්න. මොකද සීමාව 1 සිට 10 දක්වා. එතකොට 1 කුඩා හෝ සමානයි x x කියන එක විශාලයි එකට විශාලයි හෝ සමානයි එකට වඩා කුඩා හෝ සමානයි 10ට වඩා. ඇයි මේ සමානයි කියන එක දැම්මේ? මෙතන එකක් තියෙනවා 10ක් තියෙනවා. මෙතන සමානයි කියන එක තිබ්බේ නැත්තම් මෙතන 1 කියන එකයි 10 කියන එකයි තියෙන්න බෑ. හරිද? මෙන්න මේ විදිහට සීමාවක් ලියන්න ඕනේ ජනනාකාරයෙන් ලියද්දී x කියන්නේ මොකක්ද කියන එක ලියන්න ඕනේ x සීමාව ලියන්න ඕනේ. මේ තමයි කුලක ලියන ප්‍රධාන ආකාර ටික. මේකෙන් කුලක වලදී වැඩිපුරම ඕගලන්ට කතා වෙන්නේ මෙන්න මේ වෙන් රූප සටහන් කියන කොටස. ඒ කොටසට යමු. මේ ටික ලියා ගන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. වෙන් රූප සටහන්. වෙන් රූප සටහන් වලදී මෙන්න මේ හැඩ. එහෙමත් නැත්නම් ඍජු කෝණාශ්‍රයක හැඩය. මේකත් පාවිච්චි කරනවා සර්වත්‍ර කුලකය. එහෙම නැත්නම් ලොකු කුලකය කියන එක ලියන්න. අපි කුලක කියන දේ අපිට සාමාන්‍ය ජීවිතේදී හම්බ වෙනවා. අපි උදාහරණයක් කියමු. අපෙන් 1 2 වසරවල් වලදී අහුවොත් ඕගොල්ලෝ සත්තුන්ගේ නම් කියන්න කියලා. අපි මොනවද කියන්නේ? බල්ලා, පූසා, වලහා, මාළුවා, ගිරවා ඔය ඔක්කොම කියන්නේ එකටනේ. බලන්න ඒක ඇතුලේ තියෙන කුලක ටික. කකුල් 4 සත්තු ඉන්නවා. බල්ලා, පූසා, වලහා. මාළුවා කියන්නේ වතුරේ ඉන්න පීනන සතෙක්. ගිරව කියන්නේ කුරුල්ලෙක්. බලන්න. එතකොට ප්‍රධාන අපි දැන් මේ කියපු ටික අයිති වෙන්නේ ලොකු කුලකයට. සර්වත්‍ර කුලකයට. ඒක ඇතුලේ පොඩි පොඩි කොටස් තියෙනවා. සර්වත්‍ර කුලකය කියන එක අපි හඳුන්වනවා ගණිතයේදී සිග්මා කියන අකුරේ. අනුප කුලක වලට අපි කියනවා උපකුලක කියලා අනු කොටස් වලට ඒ අපි වෘත්තයකින් හෝ ඉලිප්ස් එකකින් දක්වනවා. හරිද? දැන් අපි කියවනේ සත්තු කියන කොටස. මේක තමයි එතකොට සත්තු කියන ලොකු උපකුලක. ලොකු සර්වත්‍ර කුලකේ. ඊට පස්සේ ඒක ඇතුලේ තිබ්බ කකුල් 4 සත්තු, පීනන සත්තු, කුරුල්ලෝ ඒ කොටස් මෙන්න මේ වගේ රවුම් ඇතුලේ තමයි දක්වන්නේ. හරිද? මේකෙදි මෙන්න මේක අපි සිග්මා කියලා හඳුන්වනවා කිව්වා. මේ උපකුලක හැම වෙලේම හඳුන්වන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වලින්. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වලින් තමයි අපි මේ උපකුලක කියන දේවල් හඳුන්වන්නේ. අපි උදාහරණයක් ගමුද? උදාහරණයක් ගන්න කලින් විශේෂ දෙයක් කියන්න තියෙනවා. අපි මේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ එක උපකුලකයක් තියෙන අවස්ථාවක් සැලකමුකෝ. මේක සර්වත්‍ර කුලකය. මේක අපි A කියලා ගත්තා. මේකෙදි අපිට කිව්වොත් ගානක A කියන උපකුලකය අදුරු කරන්න කියලා කිව්වොත් මෙන්න මෙහෙම අදුරු කරන්න පුළුවන්. හැබැයි අපෙන් අහුවොත් ප්‍රශ්නයක් A ඩෑෂ් කියන එක අදුරු කරන්න කියලා. A ඩෑෂ් කියන්නේ මොකක්ද? ඩෑෂ්. මේක තමයි ඩෑෂ් කියන්නේ. A ඩෑෂ්. A ගේ අනුපූරකය. අනුපූරකය කියන්නේ අදාළ කුලකයට අයිති නැති අනෙක් කොටස්. A ඩෑෂ් කිව්වම එතකොට අපි පාඩ කරන්න ඕනේ මෙන්න මේ කොටස් ටික. මූලිකව. ඩෑෂ් කියන එකෙන් අදහස් වෙන්නේ අදාළ කුලකය. දීලා තියෙන මෙතන B නම් මේක B කියලා හිතමුකෝ. B කියන උපකුලකයේ අනුපූරකය දීලා තියෙනවා. එතකොට B ඩෑෂ් කියන්නේ B ට අයිති නැති අනිත් ටික පිට ටික. ඊට පස්සේ තව දෙයක් තියෙනවා ඔයගලන්ට පාඩමේ ටයි කියලා එකක් ගැන කතා වෙනවා. මේ මොකක්ද? මේකෙන් අදහස් වෙන්නේ අභිශූන්‍ය කුලකය කියන එක. අභිශූන්‍ය කුලකයක් කියන්නේ අවස්ථා දෙකක් සැලකමු. මේ වගේ උපකුලක දෙකක් තියෙන අවස්ථාවක් සැලකමු. මේක අදින්නම්ම මෙහෙම උපකුලක දෙකක් තියෙන අවස්ථාවක් සැලකමු. මේ අවස්ථාවේ මේක A
මේක B මේක A. මේ දෙකට A කියන උපකුලකයටයි B කියන උපකුලකයටයි පොදු අවයව තියෙනවද? පොදු දත්ත තියෙනවා නම් මේ දෙක ඡේදනය වෙන්න ඕනි. මේකේ ඡේදනය වෙලා නැහැ පොදු අවයව නැහැ. එතකොට අපිට කියන්න පුළුවන් මේක අභිශූන්‍ය කුලකයක්. අභිශූන්‍ය කුලකයක් කියන්නේ පොදු අවයව නැහැ කියන එක. තව කුලක පාඩම ඇතුලේ කතා වෙනවා ඡේදනය කියලා එකක් ගැනයි මේලය කියලා එකක් ගැනයි. මොකද්ද ඡේදනය කියන්නේ? ඡේදනය කියන්නේ අපි ගමු A කියලා උපකුලකයක් තියෙනවා B කියලා උපකුලකයක් තියෙනවා. AB කියන්නේ උපකුලක නම් A හා B කුලක දෙකක් නම් Aට හා Bට පොදු අවයව තියෙනවා කියන එක. අවයව ඇත. ඒ පොදු අවයව තියෙන ප්‍රදේශයට අදාළ කුලකය අපි හඳුන්වනවා A ඡේදනය B කියලා. AB කුලක අවස්ථාවේදී Aටයි Bටයි පොදු අවයව තියෙනවා අපි A ඡේදනය B කියනවා. ඡේදනය කියන අදහස් වෙන්නේ කුලක දෙකක පොදු අවයව තියෙන අවස්ථාවකදී. එහෙම නැත්නම් A හා Bට පොදු අවයව ඇති විට. මේලය කියන්නේ A හෝ B යන දෙකෙන් එකකට හෝ කිව්වහම Aට අයිති වෙන්නත් පුළුවන් Bට අයිති වෙන්නත් පුළුවන්. ඒ දෙකටම අයිති එක අපි ලියනවා කුලක අංකණයෙන් ලියද්දී A මේලය B. මේක ගැන ඉස්සරහට තව කතා කරමු. මේක අදුරු කරන්නේ කොහොමද රූපවල කියලා. මම මේ වගේ අවස්ථාවක් යන්නන්නේ අවිශූන්‍ය කුලකය ගැන කියද්දි. මේක A මේක B. සිග්මා වලින් ලකුණු කරලා තියෙන්නේ සර්වත්‍ර කුලකය. මේකෙදි මේ අවස්ථාවට අපි කියනවා A ඡේදනයේ B සමානයි අභිශූන්‍ය කුලකයක් කියලා. A ඡේදනයේ B කියන්නේ Aටයි Bටයි තියෙන පොදු අවයවනේ. හැබැයි මේකේ පොදු අවයව නැහැ. ඒ හින්දා මේක අභිශූන්‍ය කුලකයක් කියලා කියනවා. හැබැයි මේ අවස්ථාව බලන්න. මේ අවස්ථාවේදී A කියන එකයි B කියන එකයි ඡේදනය වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදී Aටත් පොදු කොටසක් තියෙනවා Bටත් A කියන එකටයි B කියන එකටයි දෙකටම පොදු මෙන්න මේ ප්‍රදේශයක් තියෙනවා. මේකට අපි කියනවා A ඡේදනය B අසමානයි ෂයි. එහෙම නැත්නම් A ඡේදනය B කියන කුලකය අභිශූන්‍ය කුලකයක් නොවේ කියලා අපි කියනවා. මේ වගේ උපකුලක දෙකක් සලකද්දී ඔයගොල්ලන් ප්‍රශ්න වලට එන්න තියෙන ආකාර ටිකක් ගැන කියන්නම්. මේ ආකාර ටික ගොඩක් දුරට එන්නේ අදුරු කරන්න කියලා. මේ වගේ කොටස් එන්නේ අදුරු කරන්න කියලා. අදුරු කරන්න කියලා ආවහම සාමාන්‍යයෙන් ඔයගොල්ලන් වැඩිපුරම එන කොටස් ටිකම සාකච්ඡා කරන්න. මේ ටික ඔයගොල්ලන්ට අද ගන්න ඕන නම් මෙන්න මේ විදිහට 7ක් ඇද ගන්න. මාත් එක්කම රූප ටික ඇද ගන්න. මේ විදිහට 7ක් ඇදින්න. ප්‍රධාන ආකාර 7ක් ගැන කියනවා මම.
ඉක්මනට ඇද ගන්න. මම අදුරු කර කොටස් ටික අදුරු කරගෙන යන්නම්. ඒ අදුරු කරපු උපකුලකය අපි කුලක අංකණයෙන් ලියමු. මම අදුරු කරගෙන යන්නම්. ඔයගොල්ලොත් එහෙම මේ කොටස් ටික අදුරු කරන්න. ඒක කුලක අංකණයෙන් ලියන ආකාරය කියන්න. මෙන්න මේ ආකාර ටික. මේ ටික තමයි වැඩිපුරම ඔයගලන්ට පේපර් එකේ පළවෙනි කොටසේ ඒ කොටසට අනිවාර්යෙන් මේ වගේ අඳුරු කරන්න කොටසක් එයි. එහෙමත් නැත්නම් මම ඉස්සරහට ප්‍රශ්න වලදී කරන්නම් ජනනාකාරයෙන් දීලා අවයව විදිහට ලියන්න දෙයි. එහෙමත් නැත්නම් ජනනාකාරයෙන් දීලා ඒක වචනයෙන් විස්තර කරන්න කියලා දෙයි. මේ විදිහට තමයි එන්නේ. මම හිතනවා ඇදලා ඉවර ඇති කියලාම ලියන්නම්. මෙන්න මේ කොටස. ඒ කොටස කියන්නේ මොකක්ද? A කියන උපකුලකයටත් අයිති B කියන උපකුලකයටත් අයිති කොටස. අපි කියනවා කියනවා නම් ඡේදනය කියන එක ලියනවා කියලා. ඡේදනය කියන එකෙන් අදහස් කරන්නේ කියලා. මොකේ ඡේදනයේද? A කියන කුලකයේ සහ උපකුලකයේ සහ B කියන උපකුලකයේ. A ඡේදනය B. මේ අවස්ථාව ඡේදනයේ කොටස නැහැ. හැබැයි අනිත් ඔක්කොම පාට වෙලා. අපි කියවනේ මුලින් කතා කරද්දී A කියන උපකුලකයක් සැලකුවොත් ඒගේ A dash කියන එකෙන් අදහස් වෙන්නේ A කියන උපකුලකයට අයිති නැති අනිත් ටික කියලා. ඒතර මේකේ නම් ඡේදනයේට අයිති නැති අනිත් ටික. එක ලියද්දී A ඡේදනය B කියන එකේ dash. හරිද? ඊට පස්සේ තුන්වෙනි එක බලන්න. A කියන රවුමක් පාට වෙලා B කියන රවුමක් පාට වෙලා. එහෙනම් A හෝ B යන දෙකෙන් එකක් හෝ. ඒතර A ට අයිති වෙන්නත් පුළුවන් B ට අයිති වෙන්නත් පුළුවන්. ඒ වගේ කොටසක් තමයි මේ පාට වෙලා තියෙන. අපි ඒ වගේ එකද කියනවා කිව්වා. මේලය කියන එක පාවිච්චි කරනවා කිව්වා. මොකේ මේලයද? A කියන උපකුලකයේ සහ B කියන උපකුලකයේ. එහා එක මැද A කියන උපකුලකේ පාට වෙලත් නැහැ B කියන උපකුලකේ පාට වෙලත් නැහැ. ඒ දෙකෙන් පිට තියෙන අවකාශයේ පාට වෙලා. එහෙනම් ඒක අනිවාර්යෙන් ඩෑෂ් එකක් වෙන්න ඕනේ. මොකේ ඩෑෂ්ද? මෙන්න මේ කොටසට කියනවා අපි මේලේ B කියලා. ඒ මේලේ B කියන එකට අයිති නැති අනිත් ටික නම් ඒ මේලේ B කියන එකේ ඩෑෂ්. එහෙම නැත්නම් මේ මේලේ B කියන එකේ අනුපූරකය. මෙන්න මේ කොටස පාට වෙලා තියෙන්නේ B කියන රවුමට අයිති ඔක්කොම ටික පාට වෙලා නැහැ. A කියන එකලුත් මේ පොඩි කොටස පාට වෙලා නැහැ. මේ ටික විතරයි පාට වෙලා තියෙන්නේ. එහෙනම් කොහොමද අපි කියන්නේ? A කියන එක පාට වෙලා. මෙහෙම ලියමුකෝ. B ට අයිති එකක්වත් පාට වෙලා නැහැ. B ට අයිති කිසිම දෙයක් පාට වෙලා නැත්නම් B ට අයිති නැති ටිකක් නම් පාට වෙලා තියෙන B dash කියලාත් අපි ලියනවා. අපි මේක වෙනම පාට කරමු. මේක B A sigma. මෙතන B ට අයිති නැති. B ට අයිති නැති කිව්වහම B ඇරෙන්න අනිත් ඔක්කොම පාට වෙනවානේ. එතකොට A ට අයිති ටික කිව්වහම මෙන්න මේක ඒ රවුම. දෙපාරක් පාට වෙලා තියෙන්නේ කොයි ටිකද? මෙන්න මේ ටික. දෙපාරක් පාට වෙලා. එතකොට මේ අවස්ථා දෙකටම මේ දෙපාරක් පාට වෙච්ච එක අයිති. දෙකටම අයිති කියන එක ඡේදනය කියන එකෙන් අදහස් කරනවා. එතකොට මේක A කියන එකට අයිති B කියන එකට අයිති නැති A කියන එකටත් අයිති B කියන එකට අයිති නැති ප්‍රදේශයටත් අයිති ප්‍රදේශය. අපි ලියනවා A ඡේදනය B dash කියලා. මේකත් ඒ වගේ.
ඒට කිසිම ප්‍රදේශයක් මේ අයිති ප්‍රදේශයක් පාවිච්චි වෙලා නැහැ අයිති නැති ප්‍රදේශයක්. හැබැයි බීට අයිති. A dash වෙන්න ඕනේ. ඒට අයිති නැති ටිකනේ. බීට අයිති ටික. එහෙනම් ඒකත් වෙන්න ඕනේ ඡේදනයක්. හරිද? මේක බලන්න. මේකෙදි මැද ටික ඡේදනයේ පාට වෙලත් නැහැ, වටේ ටික පාට වෙලත් නැහැ. මෙන්න මේ දෙපැත්ත පාට වෙලා. මේ පැත්ත ගැන මුලින් ලියමු. Aට අයිති. Bට අයිති නැති පොදු කොටස. මේක Aට අයිති නැති Bට අයිති පොදු කොටස. මෙන්න මේම අවස්ථා දෙකක් වෙනවා. හැබැයි මේ දෙකම දැන් පාට වෙලා. දෙකෙන් එකක් හෝ පාට වෙලා. A කියන Aට අයිති Bට අයිති නැති ප්‍රදේශය හෝ Aට අයිති නැති Bට අයිති ප්‍රදේශය වලට යාගෙන ඉවර ඇති කියලා මම කරනවා. බලන්න මේකේ මෙන්න මේ වගේ උපකුලක දෙකක් තියෙන අවස්ථාවක තවත් විශේෂ දෙයක් තියෙනවා. කරුණු දෙකක්. ඒක තර ලකුණු දාලාම ලියාගත්තත් කමක් නැහැ. අපිට ආවොත් A dash ඡේදනයේ B dash කියන එක ලකුණු කරන්න කියලා. කොහොමද අපි ලකුණු කරන්නේ? A dash ඡේදනයේ B dash කියන එක අපි ලකුණු කරද්දී Aට අයිති නැති සහ Bට අයිති නැති. එතකොට Aට අයිති නැති කොටස කොහොමද? මෙන්න මේ කොටස. Bට අයිති නැති කොටස කොහොමද? B කියන එකට අයිති නැති අනිත් ටික. හරි. මේකේ තියෙන ඡේදනය කියලා. එතකොට දෙපාරක් පාට වෙච්ච ප්‍රදේශය වෙන්න ඕනේ. මේ කොටස පාට වෙලා තියෙන එක පාරයි, මේ ටික පාට වෙලා තියෙන දෙක පාරයි, දෙපාරක් පාට වෙලා තියෙන මේ වටේ ප්‍රදේශය. අපි ඒක වෙනම අදිමු. මෙන්න මේ ටික. මේකම අපි කලින් එකේ යන්දා නේද? මොකද්ද කලින් එකේ අපි යන්නේ? මේකට ලියුව මොකද්ද? මේකට අපි ලිව්වේ A මේලය B කියන එකේ ඩෑෂ් කියලා. මෙන්න මේ තියෙන කුලක අංකණය සමාන වෙනවා මෙන්න මේ කුලක අංකණයට. ඒක තරු ලකුණක් දාලාම ලියා ගන්න. ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට අපහසු මේ විදිහට දීලා තියෙන එකක් අපහසු ඒ කියන්නේ අදින්න තේරෙන්නේ නැහැ වගේ වුණොත් ටකලා මතක කරගන්න. A ඩෑෂ් ඡේදනයේ B නම් A මේලයේ B ගේ ඩෑෂ් කියන එක. දෙවැනි එක. දෙවැනි විශේෂ කරුණ. අපිට දීලා නම් A ඩෑෂ් මේලයේ B ඩෑෂ් කියලා. කොහොමද ඒක අදින්නේ? ඒක අදින්නේ කොහොමද? Aට අයිති නැති හෝ Bට අයිති නැති. Aට අයිති නැති. sorry Bට අයිති නැති කොටස මුලින්ම පාඩ කරමු. Bට අයිති නැති කොටස. ඊට පස්සේ Aට අයිති නැති කොටස. එතකොට මෙන්න මේ කොටස අර අනිත් ටික පාඩ වෙලා. මේකේ තියෙන ඡේදනයේද මේලයේද? මේලයනේ. ඡේදනයේ තියෙන අවස්ථාවක තමයි දෙපාරක් පාඩ වෙච්ච කොටස සලකන්නේ. මේලයකදී මේ සම්පූර්ණ පාඩ වෙච්ච කොටසම සලකනවා. එතකොට ඒක අපි වෙනම අදින් B A sigma මෙන්න මේ කොටස හැර ඡේදනය හැර
අනිත් ටික ඡේදනය කියන එක හැර අනිත් ටික. මේකම අපි කලින් එකේ කිව්වා මොකක් කියලාද? A ඡේදනය B ගේ අනුපූරක. එහෙමත් නැත්නම් A ඡේදනය B ට අයිති නැති ප්‍රදේශය. එතකොට අපි මේක ලියන්න පුළුවන්. B ගේ සම්පූර්ණ ඩෑෂ් කියන එක. මේ දෙකට අගලා ලියා ගන්න. තව ලකුණු දාලා මේ දෙක ලියා ගන්න. ඒ ලියා ගන්න අතරේ අහගන්න ඕගොල්ලන් කලින් සෙමිනාර් වල වීඩියෝස් දාලා ඇති YouTube channel එකේ. ඕගොල්ලන්ගේ YouTube channel එකේ link එක දීලාත් ඇති. ඒකේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට මග ඇරිච්ච පාඩම මොන විෂයෙන් හරි ගණිතය එක්කෝ විද්‍යාව ඉතිහාසය සිංහල ඕනම විෂයක් ඉංග්‍රීසි ඕනම විෂයක මග ඇරෙන කොටසක් තියෙනවා නම් ඒකෙන් ගිහලා බලලා ඕගොල්ලන්ට අවශ්‍ය තොරතුරු ටික අරගන්න. මම හිතනවා ඇදගෙන ඇති කියලා මම මකනවා. ඊට පස්සේ කතා කරමු කුලකවල ප්‍රමාණ විදිහට දක්වන්නේ කොහොමද කියලා කුලක. අපි කලින් කිව්වා කුලකයක වෙන රූප සටහන් වල ඇතුලේ අවයව දක්වනවා කියලා. උදාහරණ විදිහට ලියලත් පෙන්නුවා. BA අපි මෙහෙම හිතමුකෝ. මේ විදිහට තියෙනවා කියන්නේ. එතකොට මේ ඇතුලේ තියෙන්නේ අවයව. හැබැයි සංඛ්‍යාත්මකව සැලකුවොත් මේ කොටසට කීයක් තියෙනවද අවයව? 3යි. අපි අවයව විදිහට ලිව්වොත් අවයව ගන්න විදිහට ලිව්වොත් මෙතන අවයව 3යි. මේකේ ඇතුලේ නම් එක අවයවයයි තිබ්බේ. මේක ඇතුලේ අවයව 3ක් තිබ්බා. එළියේ අවයව 3ක් තිබ්බා. එතකොට මේ අවයව ඔක්කොම මුළු ගාන අවයව කීයද? 10යි. සර්වත්‍ර කුලකය 10යි. මේ විදිහට අවයව විදිහට ලියන්න පුළුවන්. මේක තවත් පැහැදිලිව කියන්නම්. පොදුවේ අපි සලකමු B කියලා උපකුලකයකුයි A කියලා උපකුලකයකුයි සිග්මා කියලා සර්වත්‍ර කුලකයකුයි. මේකේ තියෙන අවයව ගාන n1 කියලා අපි හිතමු. මේක n2 මේක n3. හරිද? සම්පූර්ණ අවයව ගාන n. අපි මෙහෙම හිතමුකෝ. මේක අපිට ලියන්න පුළුවන් නේද? අවයව විදිහට n. ඒකේ තියෙන අවයව ගාන අපි කියනවා na. n කියන එක එන්නේ ඉංග්‍රීසියෙන් numbers කියන එක කියන්නේ සංඛ්‍යාව එහෙම නැත්නම් ප්‍රමාණය කියන එක. මේකේ අවයව ප්‍රමාණයෙන් දක්වන්නේ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් ඒකේ තියෙන අවයව ගාන na කියලා. na කියන එකේ අවයව කීයක් තියෙනවද? මෙන්න මේකයි මේකයි. දෙකේම එකතුව n1 ධන n2. අපි nb කියන එක ලියුවොත් nb ඒ කියන්නේ b ගේ තියෙන අවයව ප්‍රමාණය. n2 ධන n3. ඒ ඡේදනයේ b කියවුවොත් අපි ඒ ඡේදනයේ b ට අයිති මුළු අවයව ප්‍රමාණය කියලා ලියුවොත් ඒ ඡේදනයේ n ඒ ඡේදනයේ b. ඒකට අයිති මොන ටිකද? මෙන්න මේ ටික n2. ඊට පස්සේ අපි ලියන්නේ අපි කලින් ඉගෙන ගත්ත වගේ a මේලය b ගේ අවයව ප්‍රමාණය. a මේලය b කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කොටස් තුනම. එතකොට n1 n2 n3 මේක අපිට තව විදිහට ලියන්න පුළුවන් නේද? a ට අයිති ටික n1 ධන n2 b ට අයිති ටික n2 ධන n3. මෙතන n2 දෙකක් තියෙනවා. අපිට මේ උත්තරේ එන්න ඕනි හින්දා වෙනසක් නොවෙන්න අපි n2 එකක් අඩු කරනවා.
එතකොට වෙනසක් නැහැ උඩ තියෙන එකම තියෙනවා. මෙන්න මේ කොටස. NA කියලා අපිට ලියන්න පුළුවන් නේ. මෙන්න මේකනේ මෙතන තියෙන්නේ. NA එකතු කිරීම. N2 දන්න N3 ඒ කියන්නේ N බීට. ඊට පස්සේ අඩු කිරීම. N2 කියන්නේ මොකක්ද? N A ඡේදනය බීට. මේකෙදි අපිට හම්බ වෙනවා මම පල්ලෙහා ලියන්නේ පේන්නේ නැති හින්දා උඩින් ලියන්නම්. මේකෙදි අපිට එනවා කුලකවල තියෙන විශේෂ සමීකරණයක්. මේක අනිවාර්යෙන් ගණන් වලට කෙලින්ම අපිට පාවිච්චි කරන්න පුළුවන්. N A මේලය B සමානයි N A ධන N B ඍණ N A ඡේදනය B කියලා. මෙන්න මේක තර ලකුණක් දාලා ලියාගෙන කොටු කරගන්න. අනිවාර්යෙන් කුලකවල එන ප්‍රධාන සමීකරණයක්. මේකෙන් ගණන් විසඳන්න තියෙන ප්‍රශ්න ගන්න වැඩි මම ගණන් ටිකක් හදන්නම් මේකෙන් එන. මේක තමයි පළවෙනි සමීකරණය. ඊට පස්සේ තව සමීකරණයක් දෙන එක මම කියන්නම්. මේක ලියා ගන්න ටක් ගාලා. මේ අවස්ථාව තව දෙයක් මේක උඩින් ලියා ගන්න මේක ලියනවත් එක්කම ලියා ගන්න ඒ ඡේදනය B කියන එක අභිශුන්‍ය කුලකයක් නොවන අවස්ථාවේදී තමයි මෙන්න මේ සමීකරණය එන්නේ. ඒ කියන්නේ ඡේදනයක් පවතින අවස්ථාවේ. අභිශුන්‍ය කුලකයක් නොවන අවස්ථාවේ ඒ ඡේදනය B. ඒ අවස්ථාවේ තමයි මෙන්න මේ සමීකරණය දාන්න පුළුවන්. මේ ටික ලියාගෙන ඇති කියලා හිතනවා මම මකන්නම්. දෙවැනි සමීකරණය එහෙමත් නැත්නම් දෙවැනි අවස්ථාව. ඒ ඡේදනයේ B අභිශුන්‍ය කුලකයක් වන අවස්ථාව. ඒ කියන්නේ පොදු අවයව රහිත අවස්ථාව. ඒ ඡේදනයේ B සමානයි අභිශුන්‍ය කුලකය වන අවස්ථාව. ඡේදනය වෙලා නැහැ. N1 N2 සම්පූර්ණ අවයව ගන්න බලමු. ඒක කොහොමද? ඒකේ NA කියන්නේ මොකක්ද? N1. NB කියන්නේ N2. NA ඡේදනය B ඡේදනයක් තියනවද? ඡේදනය අභිශුන්‍ය කුලකයක්. ඒ කියන්නේ අවයව නැහැ. අවයව නැත්නම් ඒකේ ප්‍රමාණාත්මක වලියක්දී බිඳුවයි. N A මේලය B. A මේලය B කියන්නේ මේක සහ මේක කියන දෙකම. එතකොට N1 ධන N2 කියලා අපිට ලියන්න පුළුවන්. ඒක අපි NB සහ NA කියන දෙක ඇසුරෙන් ලියුවොත් N1 කියන්නේ NA කියන එක. N2 කියන්නේ NB. මෙන්න මේක තමයි දෙවෙනි සමීකරණය. මම උඩින් ලියන්නම්. මේකම ලියමුකෝ. ඔයගොල්ලෝ ලියා ගන්න. මම මේකෙන් මකලා හදන්න. මෙන්න මේක. අසමානයි නෙවෙයි සමානයි. මෙන්න මේක තමයි දෙවෙනි සමීකරණය. මේ සමීකරණ දෙක ඕගොල්ලන්ට පේපර් එකේ ප්‍රශ්න වලට කෙලින්ම ආදේශ කරන්න පුළුවන්. මෙන්න මේ කියන සමීකරණය කලින් සමීකරණයෙන් හදා ගන්න පුළුවන්. ඒකෙදි අපි කියුවේ N A මේලය B සමානයි N A ධන N B ඍණ N A ඡේදනයේ B නේ. ඡේදනයේ B කියන එක බිඳුව නිසා සම්පූර්ණ මේ කොටසම අයින් වෙනවා. අයින් වෙලා මෙන්න මේ කොටස මෙන්න මේ සමීකරණය හැදෙනවා. ඒ හින්දා අර මුල් සමීකරණය මතක තියාගෙන හිටියාම හොඳටම ඇති. මේ දෙකම වුණාට මතක තියාගෙන ඉන්න එක වටිනවා. ලියා ගන්න.
ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. මෙච්චර වෙලා අපි කතා කළේ උපකුලක දෙකක් තියෙන අවස්ථාවල සර්වත්‍ර කුලකයේ ඇතුලේ. උපකුලක තුනක් තිබ්බොත් බලමු වෙන විදි. මම එන ආකාර ටික විතරක් හදෙන්නම් මුලින්. මෙන්න මේ විදිහට වෙන වෙනම තියෙන්න පුළුවන්. මෙන්න මෙහෙම තුනම ඡේදනය වෙලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දෙකක් ඡේදනය වෙලා එකක් වෙනම තියෙන්න පුළුවන්. එක උපකුලකයක් ඇතුලේ තව උපකුලකයක් තිබිලා අනිත් උපකුලකය වෙනම තියෙන්න පුළුවන්. මෙහෙම එක උපකුලකයක් ඇතුලේ තවත් උපකුලකයක් තියෙන අවස්ථාවේ පිටින් තියෙන උපකුලකයෙන් මේ දෙක කැපෙන්න පුළුවන්. මේ වගේ තියෙන අවස්ථාවේ මෙහෙම තියෙනවා මේක පිටින්නේ තියෙන්නේ ඒ පිටින් තියෙන එකත් මේක ඡේදනය වෙන අවස්ථාවක් එන්න පුළුවන්. මෙන්න මේක විතරක් පිට තියෙන එකෙන් ඡේදනය වෙන්න පුළුවන් ඇතුලේ ඡේදනය නොවි. මේ විදිහට අවස්ථා මේ විදිහට අවස්ථා එන්න පුළුවන්. තව එක උපකුලකයක් ඇතුලේ උපකුලක දෙකක් තියෙන අවස්ථාවක්. එක උපකුලකයක් ඇතුලේ උපකුලක දෙක ඡේදනය වෙච්ච අවස්ථාවක්. මෙන්න මේ අවස්ථා ටික එන්න පුළුවන්. මේ වගේ වැඩිපුරම ඔයගලගේ පේපර් එකට එන ආකාර තුනක් තියෙනවා. ඒ තුන මම කියන්නම්. මෙන්න මේ ආකාරය. මේක සහ මේක. මෙන්න මේ තුන තමයි උපකුලක තුනක් සර්වත්‍ර කුලකයේ තියෙන අවස්ථාවක ඔයගලගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න එන ප්‍රධාන ආකාර. වෙන රූප සටහන් ආකාර තුන. මම කියන්නේ ව්‍යුහගත රචනා කොටසට. ඒකෙනුත් මෙන්න මේක සහ මේක විශේෂයි. මේකෙන් ප්‍රශ්න ප්‍රමාණය අඩුයි. මේ දෙකෙන් වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් එනවා. හැම අවුරුද්දකම මේ කියන එක වැඩිපුරම පාවිච්චි වෙනවා වැඩිපුරම ගණන් වලට. මේක අර දෙකට අමතරව ඒ දෙක එක දිගටම දැම්මට පස්සේ අතර මැදට මෙන්න මේ වගේ එකක් දානවා අවුරුද්දක් පෙර අවුරුද්දක් මේ වදන අවුරුදු දෙකකට සැරයක් වගේ. මෙන්න මේ ආකාර තුන. අපි මෙන්න මේ ආකාරය ගැන කතා කරමු මුලින්. ඒකෙදි එන්න පුළුවන් ආකාර අවස්ථා ටික. අදුරු කරන්න කියලා આવොත් ඔයගොල්ලෝ අදුරු කරපු කොටසක් ලියන්න આવොත් කුලක අංකණය ලියන විදිය ගැන. මෙන්න මේ වගේ රූප 8ක් ඇද ගන්න. මේක C B A සිග්මා. මාත් එක්කම රූප ටික ඇද ගන්න. ABC කියන එක ලකුණු කරගන්න මේකෙදි පැටලෙන්න තියෙන ඉඩ වැඩි. නැත්නම් කුලක අංකණය ලියද්දී. කාගෙන්ද
මම හිතනවා ඇදගෙන ඉවර ඇති කියලා. මම අඳුර කරන කොටස් ටික ලකුණු කරන්නම්. ඉක්මනට ඇද ගන්න. අපි ලියමු කුලක අංකණය. බලන්න මේ පාඩ කරලා තියෙන කොටස. ඒක අයිති A කියන එකට සහ B කියන එකට. C කියන එකට අයිති නැහැ. C කියන කුලකය ගාව ගන්න නැතුව අපිට A කියන එකයි B කියන එකයි ඇසුරෙන් අපිට මේ පාඩ කරපු කොටස ලියන්න පුළුවන්. A ඡේදනය B. A ඩත් පොදු B ඩත් පොදු කොටසනේ. A ඡේදනය B. මේක A කියන එක ගාව ගන්න නැතුව BC කියන එකෙන් ලියන්න පුළුවන්. B ඡේදනය C. B ට අයිති සහ C ට අයිති පොදු කොටස. එතකොට මේක ඒකේ පාඩ වෙලා තියෙන්නේ මොකද්ද? C කියන එක පාඩ වෙලාත් නැහැ, B කියන එක පාඩ වෙලාත් නැහැ. හැබැයි මේ දෙකට අයිති නැති A කියන කොටස පාඩ වෙලා. A කියන කොටස පාඩ වෙලා B මේක අපිට කියන්න පුළුවන් නේද? B මේලය C කියලා. B මේලය C කියන්නේ මෙන්න මේ රවුන්ඩ් එක. A දෙක ඇර අනිත් ටික පාට වෙලා ඒකෙන් A කියන කොටස පාට වෙනවා. එතකොට A කියන එකේ A ඡේදනය B මේලය C කියන එකේ සම්පූර්ණ එකේ ඩෑෂ් කියලා ලියන්න පුළුවන්. B මේලය C කියන්නේ මෙන්න පාට නොවිච්ච රවුන්ඩ් එක. B මේලය C ඩෑෂ් කියන්නේ ඒකට අයිති නැති ප්‍රදේශය. ඒකෙනුත් A කියන කොටස පාට වෙලා. ඒ කියන්නේ කොටස් දෙකටම අයිති පොදු කොටස නිසා ඡේදනය කියලා ලියනවා. මේ අවස්ථාව C කියන ටික පාට වෙලා A කියන රවුම් පාට වෙලත් නැහැ. B කියන එක පාට වෙලත් නැහැ. එහෙනම් ඒකත් මේ වගේම ලියුවේ හැකි. A මේලය B කියන එකේ ඩෑෂ්. A ටයි B ටයි අයිති නැති කොටස සහ C ට අයිති කොටස. එහෙනම් ඡේදනය. මේක A පාට වෙලා B පාට වෙලා C පාට වෙලා. එහෙනම් A මේලය B මේලය C. මේකෙදි මෙන්න මේ පාට වෙලා තියෙන කොටස පාට වෙලා නැහැ. අනිත් ටික පාට වෙලා. එහෙනම් මේකේ අනුපූරකය. එහෙම නැත්නම් A මේලය B මේලය C කියන එකේ සම්පූර්ණ එකේ දැස්. මෙන්න මේ කොටස. මේකෙදි A කියන එක පාට වෙලා නැහැ. B කියන එකේ A ට අයිති නැති ටික පාට වෙලා C කියන එක පාට වෙලා. A ට අයිති නැති කියලා ලියනවා මුලින්. B ටිකයි C ටිකයි පාට වෙලානේ. එතකොට B මේලය C. මේ දෙක අතර සම්බන්ධය මොකද්ද? B මේලය C කියන්නේ මේ රවුන්ඩ් දෙකම වෙන්න ඕනේ. A ට අයිති නැති ටික පාට වෙලා තියෙනවා. A ට අයිති නැති කොටස සහ B මේලය C කියන එකට අයිති කොටස. දෙපාරක් එතකොට අහු වෙන්නේ මෙන්න මේ පාට කරපු කොටස. දෙපාරක් අහු වෙනවා නම් ඡේදනයක් වෙන්න ඕනේ. හරිද? ඊට මෙන්න මේ කොටස බලන්න. බලන්න මේ කොටස හිතන්න කොහොමද එන්න ඕනේ කියලා. කොහොමද එන්න ඕනේ? A කියන ටික පාට වෙලත් නැහැ. C කියන ටික පාට වෙලත් නැහැ. හැබැයි B කියන එකේ A ට අයිතිත් නැති C ට අයිතිත් නැති කොටස පාට වෙලා. එහෙනම් A ට අයිතිත් නැති A ට අයිති සහ B ට අයිති කියන එක අපිට යන්නේ කොහොමද? ඒ දෙකෙන් එකකට හෝ අයිති කියන එක. A මේලය C. A මේලය C ගුවම මෙන්න මේ රවුම් පාට වෙන්නත් ඕනේ, මේ රවුම් පාට වෙන්නත් ඕනේ. හැබැයි ඒ දෙකම පාට වෙලා නැති හින්දා ඒ දෙකට අයිති නැති. හැබැයි B ට අයිති. B ට අයිති කොටසනේ පාට වෙලා තියෙන්නේ. එතකොට
මේ දෙකට අයිති නැති ප්‍රදේශය සහ බීට අයිති ප්‍රදේශය දෙපාරක් පාට වෙන්නේ කොටස ඒ හින්දා ඡේදනය මේක ලියාගන්න මම හිතනවා මේ ටික තේරෙන්නේ නැති කියලා අපහැදිලි කොටසක් තියෙනවා නම් ප්‍රශ්න අහන්න දෙද්දී අහන්න නැත්නම් chat එකට දාන්න ලියාගන්න මේකත් ගන්න මම හිතනවා ලියලා ඇති කියලා මම අකන්නම් ඊට පස්සේ බලමු ඊළඟට මම කිව්වා අනිවාර්යෙන් මේකත් එක්කම එන අනිවාර්ය ආකාරයක් තියෙනවා කියලා මෙන්න මේ ආකාරය මේ විදිහේ රූප පාටක් ඇදගන්න මාත් එක්කම අදින්න හරිද මම අදුරු කරන්න තියෙන කොටස් ටික අදුරු කරන්නම් මේ අදුරු කරපු කොටස් ටික අදුරු කරගන්න හරිද මම ලියන්න පටන් ගන්නම් බලන්න
මෙන්න මේ කොටස. මේ කොටස A ටත් අයිති, B ටත් අයිති, C ටත් අයිති. ඒ තුනටම පොදු කොටසක්. එතකොට පොදු කොටස් කියන එක අපි ලියනවා ඡේදනය කියන එකෙන්. A ඡේදනය B ඡේදනය C. මේ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ කොටස අපිට C කියන එක ගාවන්න නැතුව AB කියන එක ලියන්න පුළුවන් නේද? A ගේ ඡේදනය A ට සහ B ට පොදු කොටස කියන එක. A ඡේදනය B. මේ කොටස A ට අයිති සහ B ට අයිති පොදු කොටස. හැබැයි C ට අයිති නැහැ. A ටයි B ටයි අයිති පොදු කොටස නම් A ඡේදනය B නේ. C ට අයිති නෑලු. එතකොට C ට අයිති නැත්නම් C dash. C ට අයිති නැති කොටස කිව්වම C යන අනිත් ඔක්කොම පාට වෙනවා. A ඡේදනය B කිව්වම මේ කොටස පාට වෙනවා. ඒක දෙපාරක් පාට වෙලා. දෙපාරක් පාට වෙලා නම් ඒක පොදු කොටසක් ඡේදනය කියන එක ලියනවා. ඊට පස්සේ මේක A කියන එකත් පාට වෙලා B කියන එකත් පාට වෙලා C කියන එකත් පාට වෙලා. එතකොට මේ තුනම පාට වෙලා නම් අපිට A හෝ B හෝ C යන තුනෙන් කියන එකනේ අදහස් වෙන්නේ. එතකොට මේලය කියන එක තමයි දාන්න තියෙන්නේ. A මේලය B මේලය C. ඊට පස්සේ මේ කොටස මේකෙදි B ට අයිති කොටස පාට වෙලා හැබැයි ඒ කොටස මේ ඒ පාට වෙච්ච අදුරු කොටස A කියන එකටවත් C කියන එකටවත් අයිති නැහැ. A කියන එකටයි C කියන එකට අයිති නැත්නම් A කියන එකටයි C කියන එකට දෙකම පාට වෙලා නම් අපි ලියනවා A මේලය C කියලා. හැබැයි ඒ කොටස පාට වෙලා නැහැ අනිත් ටික පාට වෙලා තියෙන්නේ. එහෙනම් A මේලය C කියන එකේ ඩෑෂ් වෙන්න ඕනේ. එතකොට B ට අයිති කොටස පාට වෙලා තියෙන්නේ. A මේලය C ට අයිති නැති කොටස, ඒ කියන්නේ මේ ටික මේ රවුන්ඩ් එකේ අනිත් ටික B ට අයිති කොටස. දෙපාරක් පාට වෙලා එහෙනම් පොදු කොටසක් ඡේදනය. මේ අවස්ථාව මෙන්න මේ පාට කරලා තියෙන කොටස මේකේ පාට වෙලා නැහැ. එහෙනම් මේ කොටස මේ පාට වෙලා තියෙන ටිකට අයිති නැති අනිත් ටික වෙන්න ඕනේනේ. ඒ ටිකට අපි කියනවා අනුපූරකය කියලා. අනුපූරකය කිව්වම මෙන්න මේ තියෙන මේලේ කොටසේ අනුපූරකය. මේ ටික ලියා ගන්න පොඩ්ඩක්. හරි. ඊළඟ දෙක මෙන්න මේ ඡේදන කොටස් ටික පාට වෙලා තියෙනවා. A ඡේදනය B කියන එක පාට වෙලා, A ඡේදනය C කියන එක පාට වෙලා, B ඡේදනය C කියන එක පාට වෙලා. අපි ඒ තුන වෙන වෙනම ලියමු. A ඡේදනය B, A ඡේදනය C, B ඡේදනය C. මෙන්න මේ ටික ලියුවා. ඒ ටිකේ සම්බන්ධය මොකද්ද බලන්න දැන් මේකට අදාළව. ඒ තුනම පාට වෙලා නම් දැන් මේකෙදි මේ තුනම පාට වෙලා. එතකොට සම්බන්ධය ඡේදනයක් වෙන්න බෑ. පොදු කොටසක් වුණොත් මේ කොටස විතරනේ පාට වෙන්නේ මේ වගේ. එහෙනම් මේක මේලය. A ඡේදනය B මේලය, A ඡේදනය C මේලය, A B ඡේදනය C. හරිද? අන්න මේ කොටස මේකෙදි C ට අයිති නැති B සහ A කියන දෙකම පාට වෙලා. අපි A කියන එක B කියන එක දෙකම පාට වෙන අවස්ථාව කොහොමද? A මේලය B කියන අවස්ථාව. හැබැයි මේ ටික පාට වෙලා නැහැ. ඒ ටික අයිති C ට. C ට අයිති නැති ටික තමයි උඩ පාට වෙලා තියෙන්නේ. C ට අයිති නැති කොටස සහ A මේලය B කියන කොටස දෙපාරක් ඒ කොටස පාට වෙලා ඡේදනය. මේ දෙක ක්ලියර් කරන්න. අපැහැදිලි තැනක් තියෙනවද?
හරිද ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. මෙතනින් කුලක පාඩම 11 වසර සහ 10 වසර තියරි කොටස් ටික ඉවරයි. දැන් අපි මේ කුලක කියන පාඩමේ තියරි කොටස් වලට අදාළ ගණන් ටික හදමු. ඕගොල්ලන්ට group එකට දීලා ඇති ගණන් තියෙන ටියුට් එක PDF එක. ඒකේ ප්‍රශ්න 10ක් ඇති. බලන්න ඒකේ පළවෙනි ප්‍රශ්නේ. මොකද්ද බලන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ කියනවා P සමානයි කියන්නම්කොම P සමානයි x කෙසේද x යනු වර්ග සංඛ්‍යාවකි කියලා. සංඛ්‍යාවකි x කුඩා හෝ සමානයි 16යි කියලා දීලා තියෙනවා සීමාවක්. මේ මොන විදිහටද ලියලා තියෙන්නේ? මම කලින් කිව්වා කුලක ලියන ආකාර ප්‍රධාන ආකාර තුනයි. සහ ඒ තුනට අමතරව තව ආකාරයක් තියෙනවා කිව්වා ජනන ආකාරය කියලා. මේ දීලා තියෙන්නේ ජනන ආකාරය විදිහට බලන්න මේකේ ඊළඟ ප්‍රශ්නේ තියෙනවා P කුලකය එහි අවයව ඇසුරෙන් ලියා දක්වන්න. ජනනාකාරයෙන් දීලා අවයව විදිහට ලියා දක්වන්න කියලා කියන්නේ. x කියන එක 16ට සමානයි හෝ අඩුයි කියනවා. එතකොට 16 කියන එකත් අයිති වෙනවා. ඒ එක්කම 16ට අඩු සංඛ්‍යා ටික එන්න ඕනේ. x කියන්නේ වර්ග සංඛ්‍යාවක් හින්දා මේකෙදි ඍණ සංඛ්‍යා නැහැ. ඒ හින්දා සීමාවට බිඳුවට වැඩි කියන එක දාන්න ඕනේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ. අපිට p කියන එකේ අවයව ටික කලින් ලියමු. p කියන එකේ අවයව ටික ලියන්න කලින් ලියමු වර්ග සංඛ්‍යා ටික 16ට අඩු. එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. හතර වරක් 4 16යි. 16ට සමානයි කියනවා ඊට වඩා කුඩා ගණන් ටික කියනවා. එතකොට මෙන්න මේ ටිකනේ අයිති වෙන්නේ. මේ හතරනේ. මේක අපි අවයව විදිහට ලිව්වොත් p සමානයි සගල වරහණක් ඇතුලේ 1 4 9 10යි. මෙන්න මේක තමයි උත්තරේ. මෙන්න මේ ප්‍රශ්නේ ඕගලන්ගේ ගණිත පේපර් එකේ පළවෙනි පේපර් එකේ පේපර් දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි පේපර් එකේ ඒ කොටසට එන ප්‍රශ්න ආකාරයේ ප්‍රශ්නයක්. බලන්න දෙවෙනි ගාන. A ඡේදනයේ B dash කියන එක අදුරු කරන්නලු. A ඡේදනයේ B dash කියන එක. අපිට දීලා තියෙනවා රූපයක්. මේක B මේක A සිග්මා කියලා. අපිට කියනවා මේ A ඡේදනයේ B dash කියන එක අදුරු කරන්නලු. A ඡේදනයේ B නම් A ඡේදනයේ B නම් පාට වෙන්න ඕනේ මෙන්න මේ මැද කොටස. හැබැයි අපිට දීලා තියෙන A ඡේදනයේ B dash B ට අයිති නැති ප්‍රදේශය සහ A ට අයිති ප්‍රදේශය වෙනවා. අපි ඒක වෙන මේකින් ලකුණු කරමු. B ට අයිති නැති කියන එක ලකුණු කරමු මුලින්ම. B ට අයිති නැති. B ට අයිති නැති කොහොම B කියන එක පාට වෙන්න බෑ. අනිත් ටික පාට වෙන්න ඕනේ. හරිද? A කියන එකත් පාට කරමු. එතකොට මේ දීලා තියෙන ඡේදනය. ඡේදනය නම් ඒකට පොදු කොටසක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙපාරක් පාට වෙච්ච කොටසක් වෙන්න ඕනේ. දෙපාරක් පාට වෙලා තියෙන්නේ මෙන්න මේ කොටස. එතකොට මේකෙදි උත්තරේ එන්නේ අදුරු කරන්න ඕනේ මෙන්න මේ කොටස. හරිද? බලන්න ඔයගොල්ලන්ගේ ඒ ටියුට් එකේම ඒකෙම තුන්වෙනි ගාන. මේ පළවෙනි ගාන, මේ දෙක, මේ තුන. තුන්වෙනි එකේ මොකද කියන්නේ? A ඡේදනය B උපකුලකය නිරූපණය වන ප්‍රදේශය අදුරු කරන්නලු. ඒකේ අපිට දීලා තියෙන්නේ මෙන්න මේ වගේම වෙන රූප සටහනක්.
අපිට ලකුණු ගන්න කියන්නේ A ඡේදනයේ B. අපි මේකෙදි කියවනේ A ඡේදනයේ B කිව්වොත් A ට අයිති ප්‍රදේශය සහ B ට අයිති ප්‍රදේශය. මේක වෙනම ලකුණු කළොත් A ට අයිති ප්‍රදේශය B ට අයිති ප්‍රදේශය දෙපාරක් පාඩලා තියෙන්නේ මෙන්න මේ මැද කොටස. එහෙනම් මෙන්න මේ මැද කොටසට තමයි A ඡේදනයේ B කියන්නේ. හරිද? මම මකනවා බලන්න මේකේ 4 වෙනි ප්‍රශ්නේ ටියුට් එකේ තියෙන 4 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? ඒක වෙන් රූපයක් දීලා නැහැ. අපිට හැබැයි දත්ත ටිකක් දීලා තියෙනවා. බලන්න මොනවද දත්ත ටික කියලා. NA කියන්නේ 5යි කියනවා. NB කියන්නේ 7යි කියනවා. NA මේලය B කියන්නේ 10යි කියනවා. අපෙන් අහනවා NA ඡේදනයේ B කීයද කියලා. NA ඡේදනයේ B. මතකද මම කිව්වා සමීකරණ දෙකක් දුන්නා. ඒ දෙක අපිට කෙලින්ම ආදේශ කරන්න පුළුවන් කියලා ගණන් වලට. මෙන්න මේ අවස්ථාව. බලමු. සමීකරණය මොකද්ද? N A මේලය B සමානයි NA ධන NB ඍණ NA ඡේදනයේ B. මෙන්න මේකයි අපේ සමීකරණය. බලන්න අපි මොනවද මේවෙන් දන්න දත්ත කියලා. අපිට මෙන්න මේක දීලා තියෙනවා. NA දීලා තියෙනවා. NB දීලා තියෙනවා. හැබැයි මෙන්න මේක දන්නේ නැහැ. ඒකනේ අපිට හොයන්න ඕනේ. අපි දත්ත ටික ආදේශ කරමු. 10. NA කියන්නේ 5. NB කියන්නේ 7. මේක NA ඡේදනයේ B කියලා ලියා ගන්න. අපි ඒක තමයි හොයන්න ඕනේ. හරිද? බලන්න දෙවෙනි පියවර 5යි 7යි 12යි. ඍණ NA ඡේදනයේ B. අපි මේ NA ඡේදනයේ B කියන එක ඍණනේ තියන්නේ. අපි ඒක මේ පැත්තට ගන්නවා ධන විදියට. ඒ පැත්තට ධන විදියට ගන්න නම් එකතු කරනවා NA ඡේදනයේ B එක මේ පැත්තට එකතු කරනවා NA ඡේදනයේ B එක ගාන වෙනසක් නොවෙන්න. මෙන්න මේකට මෙන්න මේක කැපලා යනවා. එතකොට NA ඡේදනයේ B ධන 10 සමානයි 12යි. මේ 10 කියන එක අපි එහා පැත්තට ගන්නවා. එහා පැත්තට ගන්න 10ක් අඩු කරනවා. මේ පැත්තෙන් 10ක් අඩු කරනවා. NA ඡේදනයේ B සමානයි 12න් 10ක් අඩු වුණාම 2යි. මේක ලියා ගන්න. ඕගොල්ලන්ගෙන් කෙනෙක් ඊයේ ප්‍රශ්නයක් එවලා තිබ්බා කුලක පාඩම සම්බන්ධව. ප්‍රශ්න දෙකක්. එකක් තිබ්බේ මෙන්න මේ වගේ ගානක්. අනිත් එක ව්‍යුහගත රචනා ගාන. අපි මේ දෙකත් හදමු. මේක ලියාගෙන ඉවරත මම ඒ ගාන හදන්නම්. ඔයගොල්ලෝ එවලා තිබ්බ ගාන. ඔයගොල්ලෝ ඒ වෙලා තිබ්බ ගානේ දීලා තිබ්බ දත්ත ටික මම ලියන්නම්. ඔයගොල්ලන්ට ඒ ගාන දීලා නැහැ. මම ඒ දත්ත ටික ලියන්නම්. ඒ ගානේ සිග්මා කියලා එකක් දීලා තියෙනවා අපිට. 1 2 3 4 5 6 7 8 9 10 ඊට පස්සේ අපිට දීලා තියෙනවා A කියලා එකක්. 1 2 3 5 7 9 10 B කියලා එකක් දීලා තියෙනවා. x කෙසේදයත් x ප්‍රථමක සංඛ්‍යාවකි x විශාලයි බිඳුවට වඩා කුඩායි
10ට වඩා කියලා. ඊට පස්සේ තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ වෙන් රූප සටහනක තොරතුරු දක්වන්නලු. මෙතන තියෙන්නේ B කියලා උපකුලක දෙකක් නේ. A B මේක සිග්මා. හරිද? දෙවෙනි එකේ කියනවා A ඡේදනයේ B උපකුලකයේ අවයව ඇසුරෙන් ලියන්නලු. A ඡේදනයේ B dash අවයව ටික ලියන්නලු අවයව විදිහට අවයව ඇසුරේ. එතකොට මෙන්න මෙතෙන්ට උත්තරයක් එන්න ඕන. විනාඩි 5ක් දෙන්න මේක හදන්න try කරන්න. මෙන්න මේ ටික තමයි දීලා තියෙන්නේ. වෙන රූපයක ලකුණු කරන්න කියනවා පළවෙනි එකේ, දෙවෙනි එකේදී මෙන්න මේක අවයව විදිහට ලියන්න කියනවා. විනාඩි 5ක් දෙන්න try කරන්න. හදලා ඉවරද? මං ගාන හදන්න පටන් ගන්නද? ගාන හදමු. මෙන්න මේ දත ටික දීලා. හැබැයි B කියන එක අපි සංඛ්‍යාත්මකව දන්නේ නැහැ. අපි පොඩ පැත්තකින් ලියාගමු. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? මොනවද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එකත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්‍යා. එකෙනුත් බෙදෙන්න ඕනේ. ඒ සංඛ්‍යාවෙනුත් විතරක් ඒ සංඛ්‍යාවෙනුත් බෙදෙන්න ඕනේ. ඒ දෙකෙන් විතරයි බෙදෙන්න ඕනේ. තව අනිත් සංඛ්‍යා වලින් බෙදෙන්නේ නැහැ. එතකොට බලන්න තියෙන කුඩාම ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද? 2. ඊට පස්සේ තියෙන ප්‍රථමක සංඛ්‍යාව 3. 3ට පස්සේ තියෙන ප්‍රථමක සංඛ්‍යාව 4 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. 4 කියන එක එකෙනුත් බෙදෙනවා, දෙකෙනුත් බෙදෙනවා, හතරෙනුත් බෙදෙනවා. හැබැයි අපිට ඕනේ එකෙනුයි ඒ අදාළ සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන්නේ. එතකොට ඊළඟට තියෙන්නේ 5. 5 කියන එක එකෙනුයි පහෙනුයි විතරයි බෙදෙන්නේ. ඊට පස්සේ 7 8ත් බෙදෙනවානේ. එකෙන් බෙදෙනවා, දෙකෙන් බෙදෙනවා, හතරෙන් බෙදෙනවා, අටෙන් බෙදෙනවා. ඊට පස්සේ 9 එකෙන් බෙදෙනවා, තුනෙන් බෙදෙනවා, ඊට පස්සේ 9ෙන් බෙදෙනවා. 10ත් 10 අයිති වෙන විදියකුත් නැහැ. මේක කියනවා 10ට අඩුයි කියලා. එතකොට මෙන්න මේ හතර තමයි එන්න ඕන. බලන්න ප්‍රශ්නේ කියනවා දත්ත ලකුණු ගන්නවලු වෙන රූප සටහන. සිග්මා. සිග්මා කියන එක ලකුණු කරන්න කලින් අපි A කියන උපකුලකයේ B කියන උපකුලකයේ මේක ඇතුලේ ලියාගමු. A කියන උපකුලකයේ. ඒකට 1 2 3 5 7 9 10 කියන එක අයිති. බලන්න ඒ ටිකම මේකේ තියෙනව නේද කියලා. අපිට මෙහෙම වෙන රූපය අදින්න පුළුවන්ද? පුරුද්දට අපි අදින්නේ මෙන්න මේ විදියට. මේ විදියට අදින්න පුළුවන්ද බලන්න? 2 3 5 7. ඒක මෙන්න මේ කොටසටත් අයිති නේද? B ටත් අයිති නේද? එතකොට A කියන එක එන්න ඕනේ B කියන එක එන්න ඕනේ A කියන එක ඇතුලේ. අපිට පුරුද්දට මේවා එලා මුලින්ම ඇදෙන්න පුළුවන්. හැබැයි මේක නෙවෙයි එන්න ඕනේ. මම මේක ඇඳෙත් එක් කියලා දෙන්න ඕනේ හින්දාමයි පුරුද්දට අපිට ඇදෙන්නේ මෙන්න මේ වගේ රූපයක්. ගොඩක් අය මෙන්න මේ රූපය ඇදලා බලාගෙන ඉන්නවා ඇති කොහොමද ලකුණු කරන්නේ කියලා. සමහර විට බලන්න ලොකු උපකුලකය A ඒක ඇතුලේ උපකුලකයක් තියෙනවා. ඒක B.
මේ B කිය යටතේ තියෙන ඔක්කොම අවයව ටික මේකේ තියෙන නිසා අපි මේකේ ලියනවා 2 3 5 7. ඊළඟට මේකට අයිති වෙච්ච නැති අනිත් ටික මේකේ ලියනවා. 1 2 මේකේ තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා 7 තියෙනවා 9 10. බලන්න මේ දෙක A කියන උපකුලකයට අදාළ අවයව ටිකක් ලියුවා B කියන එකට අදාළ අවයව ටිකක් ලියුවා. බලන්න ඉතුරු මොනවද කියලා? 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 4 නැහැ. ඒතර 4 එන්න ඕනේ මේ එළියට 4 5 6 නෑ 6 එන්න ඕනේ එළියට 7 8 නෑ 8 එන්න ඕනේ එළියට 9 10 තියෙනවා. මෙන්න මේ විදිහට තමයි වෙන් රූපේ ඇදෙන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි කොටස A ඡේදනයේ B කියන එකේ සම්පූර්ණ එකේ ඩෑෂ් ඒ කියන්නේ A ඡේදනයේ B කියන එකට අයිති නැති ප්‍රදේශය අවයව සහිතව ලියන්නලු. A ඡේදනයේ B Aටත් අයිති Bටත් අයිති ප්‍රදේශය. හැබැයි අර අපි කලින් යන එකේ A ඡේදනයේ B කියන්නේ මෙන්න මේ කොටසටනේ. හැබැයි මේකේ A ඡේදනයේ B කියන්නේ මෙන්න මේ මැද තියෙන කොටස. ඒ කියන්නේ B කියන උපකුලකයට. එතකොට B කියන උපකුලකයේ ඇර අනිත් ටික තමයි අපිට ලියන්න වෙන්නේ. ඡේදනයේ හැරී ඉතුරු ටික ලියනවා. 1 2 ලියන්න බෑ 3 ලියන්න බෑ 4 ලියනවා 5 ලියන්න බෑ 6 7 ලියන්න බෑ 7 තියෙන්නේ ඒකේ 7 ලියන්න බෑ ඉතින් 8 9 10. මෙන්න මේක තමයි උත්තරේ. ඉක්මනට ලියා ගන්න. වරදින්න තියෙන ඉඩ පුරුද්දට මෙන්න මේවා එකක් අදින එක. ඒ වගේම ලකුණු ගන්න ගියාම මුලින්ම සිග්මා ලකුණු ගන්න පටන් ගන්න එපා. මෙන්න මේ දෙක පොඩ්ඩක් බලලා ඒ දෙකට පොදු අවයව තියෙනවද කියලා බලලා රූපේ ඇදලා මුලින්ම අර පොදු අවයව ටික ලකුණු කරන්න. ඊට පස්සේ එතනින් එහාට පටන් ගන්න වෙන් රූපයේ ඇතුලේ අවයව දක්වද්දී. මේ ගාන ඕගොල්ලන්ගේ ළමයි කියවලා තිබ්බේ. අපි ඊළඟට බලමු ඕගොල්ලන්ගේ ටියුට් එකේ 6 වෙනි ගාන. බලන්න 6 වෙනි ගානේ මොකද තියෙන්නේ කියලා. 6 වෙනි ගානේ කියනවා ක්‍රීඩා සමාජයක ඉන්නවලු ළමයි 60 දෙනෙක්. ඒගොල්ලෝ කරන ක්‍රීඩා පිළිපදවල තියෙන්නේ අපිට දීලා තියෙනවා වෙන් රූප සටහන. මෙන්න මේක ක්‍රිකට් කියනවා. ඒගොල්ලෝ මේකට අකුරක් දීලා තියෙනවා C කියලා. මේක පාපන්දු F. මේක ගැහැණු ළමයි G කියලා අකුරක් දීලා තියෙනවා ඒගොල්ලෝ. මෙන්න මේ ටික පාඩ කරලා තියෙනවා. ඔච්චරයි වෙන් රූපය අපිට දීලා තියෙන්නේ. බලන්න මොනවද තියෙන දත්ත කියලා. සිග්මා 60යි අපි දන්නවා. ඊට පස්සේ පාපන්දු ක්‍රීඩා කරන පිරිස 18යි කියනවා. පාපන්දු ක්‍රීඩා කරන. ඒ කියන්නේ මෙන්න මේ රවුමටම අයිති කොටස 18යි කියනවා. ඊට පස්සේ ක්‍රිකට් ක්‍රීඩා කරන පිරිස 40යි කියනවා. එතකොට ක්‍රිකට් කියන මේ රවුමට අයිති කොටස 40යි. ඊට පස්සේ ක්‍රිකට් ක්‍රීඩා කරන පිරිමි ළමයි ගාන 25යි කියනවා. ඒ කියන්නේ ගෑනු ළමයි නොවන අනිත් කොටස. ඒ කියන්නේ මෙන්න මේ පාඩ කරපු කොටසයි මෙන්න මේ කොටසයි. ගෑනු ළමයි අයිති වෙන්නේ මෙන්න මේ කොටසටනේ. ඒතර පිරිමි ළමයි ගාම මෙන්න මේ ටික අයිති. ඒ ටික 25යි කියලා කියනවා. අපි ඒක පැත්තෙන් ලියාගමුකෝ. හරිද? ඊළඟ පළවෙනි ප්‍රශ්නේ අහනවා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ගෑනු ළමයි ගාන කීයද කියලා. ගෑනු ළමයි ගාන හොයන්න නම් අපි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි ගාන ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන මුළු ගානෙන් අඩු කළා නම් හරිනේ. එතකොට අපිට මේකට උත්තරය ගන්න පුළුවන් වාක්‍ය ලියලා ලියන්න. ඉතින් නැති හින්දා මම වාක්‍ය ලියන්නේ 40 අඩු කිරීම 25. ගෑනු ළමයි එතකොට 15 දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. වාක්‍ය ලියන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන ගැහැණු ළමුන් ගණන සමානයි 40 අඩු කිරීම 25 15යි. දෙවැනි එකේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන නමුත් පාපන්දු නොකරන ගාන 30යිලු. පාපන්දු කරන්න හැලු හැබැයි ක්‍රිකට් ක්‍රීඩා කරනවලු. ඒ කියන්නේ මෙන්න මේ පාඩ කරපු කොටසයි මෙන්න මේ උඩ කොටසයි. ඒ සම්පූර්ණ එක 30යි කියනවා. ඊට පස්සේ බලන්න අහන්න මොකද්ද කියලා ප්‍රශ්නේ.
ක්‍රීඩා දෙකම කරන ළමුන් ගාන හොයන්න. ක්‍රිකට් ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව. දෙකම කරන සංඛ්‍යාව කියන්නේ මෙන්න මේ කොටසනේ. ඒ කොටස හොයන්න මේ පාඩ කරපු කොටසයි මේ කොටසයි අඩු කළා නම් හරියි. ඒ සම්පූර්ණ එකට අගය තමයි මේ 30යි කියලා දීලා තියෙන්නේ. එතකොට අපිට උත්තරේ ලියන්න පුළුවන් ක්‍රීඩා දෙකම කරන සිසුන් ගණන ළමයින් ගණන 40න් අඩු කරන 30ක් 10යි. හරිද? තුන්වෙනි ගාන. ක්‍රීඩා දෙකෙන් එකවත් නොයෙදෙන පිරිමි ළමයි ගාන ක්‍රීඩා දෙකෙන් ඒ කියන්නේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ ක්‍රීඩා දෙකෙන් එකක්වත් නොකරන පිරිමි ළමයි ගණනත් ගැහැණු ළමයි ගණනත් සමානයි කියලා. ඒ කියන්නේ ක්‍රීඩා දෙකෙන් එකක්වත් නොකරන පිරිමි ළමයි ගාන ක්‍රීඩා දෙකෙන් එකක්වත් නොකරන ගැහැණු ළමයි ගානට සමානයිලු. ක්‍රීඩා සමාජයේ සිටින ගැහැණු ළමයි ගණන අහනවා. දැන් අපිට කියන ක්‍රීඩා නොකරන ගැහැණු ළමයි ගාන නිරූපණය වෙන්නේ කොහෙන්ද? මෙන්න මේ කොටසේ. ක්‍රීඩා නොකරන පිරිමි ළමයි ගාන මෙන්න මේ වටේ ටිකේ. හරිද? අපිට මේ වටේ ටිකයි මෙන්න මේකේ අගයයි හොයාගන්න වෙනවා. කොහොමද අපි ඒකේ අගයන් හොයාගන්නේ? බලන්න 60න් අපිට පුළුවන් නේද 60න් sorry ක්‍රිකට් ක්‍රීඩා කරන මුළු ළමයි ගාන අපිට හොයාගන්න පුළුවන් නේද? ක්‍රිකට් ක්‍රීඩා කරන මුළු ළමයි ගාන හොයාගන්න පුළුවන් නේද? මෙන්න මේ රවුමයි මෙන්න මේ රවුමේ එකතුවේ. හැබැයි මේ රවුමේදී අපිට මේක පොදු හින්දා මෙන්න මේ කොටස 30යි කියලා අපිට කලින් දීලා තිබ්බනේ. එතකොට අපි කියනවා ක්‍රීඩා දෙකෙන් එකක් හෝ කරන ළමයි. අපිට මෙන්න මේක හොයන්න පුළුවන් මෙන්න මේ 30. ඒ කියන්නේ මෙන්න මේ කොටස. 30න් 30ට 18ක් එකතු කරාම අපිට ක්‍රීඩා කරන මුළු ළමයි ගාන හොයන්න පුළුවන් 48යි. ඊට පස්සේ අපිට දීලා තියෙනවානේ දත්තෙකුත් ඒගොල්ලෝ ක්‍රීඩා නොකරන පිරිමි ළමයි ගාන ක්‍රීඩා නොකරන ගැහැණු ළමයි ගානට සමානයි කියලා. අපි ඊට පස්සේ හොයනවා ක්‍රීඩා නොකරන මුළු ළමයි ගාන කීයද කියලා. ඒ මුළු ළමයි ගාන හොයන්න නම් අපිට 60න් මෙන්න මේ ගාන අඩු කළා නම් හරියන්නේ. 60න් මෙන්න මේ ගාන අඩු කරනවා. ඉස්සරහින් වාක්‍ය ලියන්න ක්‍රීඩා නොකරන මුළු ළමුන් ගණන. එතකොට අපිට එන උත්තරයක් 12යි කියලා. අපිට කියන හින්දා පිරිමි ළමයි ගාන ගැහැණු ළමයි ගාන ක්‍රීඩා නොකරන කට්ටිය සමානයි කියලා අපිට ගැහැණු ළමයි ගාන හොයන්න පුළුවන් කෙලින්ම ක්‍රීඩා නොකරන ගැහැණු ළමයි. ක්‍රීඩා නොකරන ගැහැණු ළමයි ගාන හොයන්න පුළුවන් 12 බෙදීම 2කින්. 12 බෙදීම 2යි උත්තරේ 6යි. හැබැයි මෙතන අපිට එන්නේ ක්‍රීඩා නොකරන ගැහැණු ළමයි ගාන. ඒ කියන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසනේ. හැබැයි අපි මෙන්න මේ කොටස් දෙක එකතු කරන්නත් ඕනේ. එතකොට ඒ දෙක එකතු කරන්න අපිට කියනවා මේ කොටස 15යි කියලා. හරිද? sorry මේ රූපේ වැරදි. මම මෙච්චර වෙලා ඒක වැරදි තියාගෙන ඉඳලා තියෙනවා. sorry. මේ දෙක ඡේදනය වෙන්නේ නැහැ. මේ වෘත්ත දෙක ඡේදනය වෙන්නේ නැහැ. මේක 15යි. එතකොට ක්‍රීඩා නොකරන ගැහැණු ළමයි කොහොම මෙන්න මේ කොටස අයිති. මෙන්න මේ කොටසනේ. අපි මේ 6 කියලා හොයාගත්තේ. එතකොට මෙන්න මේ කොටසත් ඒකට එකතු වෙන්න ඕනේ. එතකොට ක්‍රීඩා සමාජයේ සිටින මුළු ගැහැණු ළමයි 6 එකතු කරනවා මෙන්න මේ 15ක්. එතකොට ඔක්කොම ක්‍රීඩා සමාජයේ ගැහැණු ළමයි ගාන 21ක් වෙනවා.
මෙන්න මේ කොටස වලදින්න තියෙන වැඩි ඉඩක් තියෙනවා. හේතුව අපෙන් අහන්නේ ක්‍රීඩා සමාජයේ ගැහැණු මුළු ගැහැණු ළමයි ගන්න. හැබැයි මෙන්න මෙතනින් උත්තරේ ආපු ගමන් ඕගොල්ලෝ ගාන නවත්තනවා. ක්‍රීඩා නොකරන ගැහැණු ළමයි ගන්න ආපු ගමන් ඕගොල්ලෝ ගාන නවත්තනවා. මෙන්න මේක හොයන්න යන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ගාන භාගෙට කියවනවා. හරිද? මෙන්න මේ ගාන හොයලා ඒ ගානට මෙන්න මෙතන මේ තියෙන ඉලක්කමත් මේකට එන්න ඕනේ. හරිද? සමා වෙන රූපේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. හැබැයි මේ කලින් හදපු කොටස් ටිකට ඒක අදාළ නැහැ. ඒකේ හතරවෙනි කොටසක් තියෙනවා. ඒ හතරවෙනි කොටස කියනවා මම හතරවෙනි කොටස මෙතනින් ලියන්න. හතරවෙනි කොටසේ වෙන් රූපයේ අදුරු කළ කොටස කුලක අංකණයෙන් ලියන්න. අදුරු කරලා තියෙන කොටස මොකද්ද? මෙන්න මේ කොටස. ඒ කොටස කුලක අංකණයෙන් ලියන්න. මේ G කියන එකට අයිති කොටස පාට වෙලත් නැහැ. F කියන එකට අයිති කොටස පාට වෙලත් නැහැ. C කියන එකට අයිති කොටස තමයි පාට වෙලා තියෙන්නේ. මෙන්න මේ දෙකේ සම්බන්ධය අපිට ලියන්න පුළුවන් G මේලය F කියලා. G මේලය F කියන්නේ මේ දෙකම පාට වෙනවනේ. හැබැයි මේ දෙක පාට වෙලා නැහැ. ඒ දෙකට අයිති නැති ටික. හැබැයි C ට අයිති කොටස පාට වෙලා. C ත් ලියනවා. බලනවා අපි එතකොට G කියන එකට F කියන එකට ඒ දෙකම පාට වෙලා නැහැ. ඒ දෙකට අයිති නැති අනිත් ටිකත් එක්ක C ට අයිති කොටස. ඒක පොදු කොටසක් ඡේදනය. මෙන්න මේක මේ විදිහට අපිට ලියන්න පුළුවන් කුලක අංකණය. හරිද? මේ හතරවෙනි එක. ලියා ගන්න ඉක්මනට. හරිද? මම ඊළඟ ගානට යන්නම්. මම ටියුට් එකේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික හදන්න බැරි වෙයි මේ කාලෙත් එක්ක. අපි හදන්න ගමු 10 වෙනි ගාන. අන්තිම ගාන. ඒකයි තව ගානක් අපි හදනවා 10 වෙනි ගාන දැන් හදන්න ගමු. මේකේ තියෙන අමාරුම ගණන් 6ක් තමයි දෙකක් ව්‍යුහගත ගණන් දෙකක් තමයි මම මේ හදුවේ. කලින් හදපු එක සහ මේක. බලන්න 10 වෙනි ගාන. පාසලක උසස් පෙළ ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම්කරණය යන විෂයන් හදාරන සිසුන් ගැන කරපු සටහනක් තමයි තියෙන්නේ වෙන් රූප සටහන. වෙන් රූප සටහන අපිට දත්ත දීලා නැහැ කිසි දෙයක් වෙන් රූප සටහනේ. මං කිව්ව විභාගෙට එන අනිත් ආකාරයේ ගානක් මේ වැඩිපුර එනවා කියපු අනිත් ආකාරයේ ගානක් මෙන්න මේක ගිණුම්කරණය කරන ළමයි කියන එක දීලා තියෙනවා එච්චරයි. වෙන මුකුත් වෙන රූපේ දත්ත දීලා නැහැ. බලන්න මොනවද කියන්නේ කියලා. ව්‍යාපාර සංඛ්‍යානය හදාරන හැම ශිෂ්‍යයෙක්ම ආර්ථික විද්‍යාව හදාරනවා කියනවා. වෙන රූපේ අපිට නම් කරලා නැහැනේ. ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ මොන උපකුලකයෙන්ද නිරූපණය වෙන්නේ? ආර්ථික විද්‍යාව මොන උපකුලකයෙන්ද නිරූපණය වෙන්නේ කියලා. අපිට මෙතෙන්දි කියනවා වාක්‍යයක ව්‍යාපාර සංඛ්‍යානය හදාරන හැම ශිෂ්‍යයෙක්ම ආර්ථික විද්‍යාව හදාරනවා. එතකොට ආර්ථික විද්‍යාව කරන කුලකයේ ඇතුලේ නේද ව්‍යාපාර සංඛ්‍යානය එන්න ඕනේ. ඒක අනුව ගත්තොත් මෙන්න මේක ව්‍යාපාර සංඛ්‍යානය මේක ආර්ථික විද්‍යාව. හරිද? ඊට පස්සේ බලන්න පළවෙනි ගානේ වෙනකම් අපිට දත්ත දීලා නැහැ. පළවෙනි ගාන බලන්න. ශිෂ්‍යයන් 45 දෙනෙක් ගිණුම්කරණය හදාරනවා. ගිණුම්කරණය හදාරනවා කිව්වම ගිණුම්කරණයේ රවුම උඩ අපි ලියනවා 45යි කියලා. ඊට පස්සේ
ශිෂ්‍යයන් 30 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය හදාරනවා. ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ මෙන්න මේ කොටස. රවුම උඩ ලියනවා 30යි කියලා. ඊට පස්සේ කියනවා ශිෂ්‍යයන් 18 දෙනෙක් ආර්ථික විද්‍යාව විතරක් හදාරනවලු. ආර්ථික විද්‍යාව විතරක් හදාරනවා කියන්නේ යාර ගිණුම්කරණයට අදාළ වෙන රූපේ රවුමට අයිති වෙන්නත් බෑ. ව්‍යාපාර සංඛ්‍යානය කියන එක වෙන රූපේ කොටසට අයිති වෙන්නත් බෑ. ඒක 18 කියන එක එන්න ඕනේ මෙන්න මේ එළියේ. හරිද? ඔන්න ඔච්චරයි දත් දීලා තියෙන්නේ. අපිට කියනවා පළවෙනි එකේ වෙන රූප සටහන පිටපත් කරගෙන තොරතුරු සටහන් කරන්නලු. මෙන්න සටහන් කළා. පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එකේ කියනවා විෂයන් තුනෙන් දෙකක් පමණක් හදාරන ශිෂ්‍යයින් ප්‍රදේශ අඳුරු කරන්නලු. විෂයන් තුනෙන් දෙකක් පමණක්. බලමු. මෙන්න මේ ප්‍රදේශය. එයා හදාරන්නේ ආර්ථික විද්‍යාව විතරයි. එයාව ව්‍යාපාර සංඛ්‍යානයට අයිතිත් නැහැ, ගිණුම්කරණයට අයිතිත් නැහැ. මෙන්න මේ කොටස. එයා ආර්ථික විද්‍යාවත් කරනවා, ව්‍යාපාර සංඛ්‍යානයත් කරනවා. හැබැයි ගිණුම්කරණය කරන්නේ නැහැ. මෙයා දෙකක් කරනවා. විෂයන් දෙකක්. ඒතර මෙයා ව්‍යාපාර සංඛ්‍යානයත් කරනවා, ආර්ථික විද්‍යාවත් කරනවා, ගිණුම්කරණයත් කරනවා. ඒතර මෙයා විෂයන් තුනම කරනවා. මෙන්න මේ කොටස. එන්නේ කොටස ආර්ථික විද්‍යාව කරනවා. හැබැයි ව්‍යාපාර සංඛ්‍යානය කරන්නේ නැහැ, ගිණුම්කරණය කරනවා. මේ කොටස ගිණුම්කරණය විතරයි. බලන්න ඒ විෂයන් දෙකක් කරන කොටස් වෙන්නේ මෙන්න මේ කොටස හා මෙන්න මේ කොටසනේ. අපි අඳුරු කරමු මේ කොටස් දෙක. එන්නේ කොටස ඒක තමයි දෙවෙනි එකට උත්තරේ විදියට එන්නේ. මෙන්න මේ ටික. උදේ පළවෙනි එකටයි දෙවෙනි එකටයි උත්තර වෙන රූපේමයි තියෙන්නේ. +3 වෙනි කොටස හදමු. 55 ව්‍යාපාර සංඛ්‍යානය හා ගිණුම්කරණය යන විෂයන් දෙකෙන් අඩුතරමින් එකක් හෝ කරනවලු. අඩුතරමින් එකක් හෝ කිව්වහම අපි ඒක වෙනම අදිමු. මෙන්න මේව රූපයක් තියෙන මේක ගිණුම්කරණය. මේක ව්‍යාපාර සංඛ්‍යානය. ඒ දෙකෙන් එකක් හෝ අඩුතරමින් කිව්වහම මේලේ කියන එකනේ. ඒ කියන්නේ මෙන්න මේ දෙකම පාට වෙනවා කියන එක. බලමු මොකද කියන්නේ කියලා. දෙකෙන් එකක් හෝ අඩුතරමින් එකක් හෝ හදාරනවා. එතකොට මේ සම්පූර්ණයෙන් පාඩ කරපු ගානම 55ක් කියනවා. හරිද? ඊට පස්සේ කියනවා විෂයන් තුනම හදාරන ගාන හොයන්නලු. මෙන්න මේ සම්පූර්ණ මේ රවුම සහ මේ රවුම කියන එක සම්පූර්ණ එක 55යිලු. මෙන්න මේ කොටස හොයන්නලු. මෙන්න මේ පාඩ කරපු නැති කොටස. ඒක හොයන්නේ කොහොමද? අපි දන්නවා මේක අපි මේ ටික ගමු ABC කියලා අපිට දීලා නැහැ. ABC කියලා ගන්නවා. අරගත්තාම මේකේ අපි B කියන එකට NB කියන එක අපි දන්නවනේ. B කියන එකේ අවයව ප්‍රමාණය 30යි. NC කියන එකේ අවයව ප්‍රමාණය 45යි. මේ අපිට දීලා තියෙන්නේ NB මේලය C කියන එකේ අගයන් 55යි. හැබැයි අපිට හොයන්න කියන්නේ මෙන්න මේ කොටස. හැබැයි අපිට මේකෙන් ගන්න වෙන්නේ මෙන්න මේ කොටස. මේ කොටස. හරිද? එතන මේ කොටස අපි ගනිද්දී B ඡේදනයේ C කියන එක තමයි අපි හොයන්න ඕනේ. ඒක තමයි මෙන්න මේ අගය තමයි මේක හොයන්න ඕනේ. මේ රූපේ වෙනම තමයි මෙතන යන්නේ. මෙන්න මේ අගය හොයන්න. ඒ අගය හොයන්න අපිට අර සමීකරණ දාන්න පුළුවන්. මුලින් මම කියපු සමීකරණ. තර ලකුණක් දාලා ලියා ගන්න කියපු සමීකරණ. B මේල C සමානයි NB ධන NC ඍණ NB ඡේදනය C. හරිද? අපිට මෙන්න මේකේ අගය දන්නවා මේක දන්නවා මෙන්න මේක දන්නේ නැහැ. කලින් අර ගානේ වගේ අපි ආදේශ කරගෙන යන් මේක 55යි 30යි 45යි මෙන්න මේකේ අගය අපි දන්නේ නැහැ. එන්නේ ඒක තමයි අපි හොයන්න ඕනේ. 55 30යි 45යි 75යි B මේලේ C. මේක මේ පැත්තට ගන්න එකතු කරනවා N
B ඡේදනයේ C එකක් මේ පැත්තට එකතු කරනවා N A ඡේදනයේ N B ඡේදනයේ C එකක් මෙන්න මේකට මේ කැපිලා යනවා මෙන්න මෙතන 55 කියන එක අපිට එහා පැත්තට ගෙනියන්න ඕනේ සංඛ්‍යාව එහා පැත්තට ගෙනියනවා සංඛ්‍යා තියෙන පැත්තට එතකොට 55න් ඍණ 55ක් දානවා මේ පැත්තට එහා පැත්තටත් දානවා ඍණ 55 මේ 55ට මේ 55 කැපෙනවා N B ඡේදනයේ C කියන එක අපිට උත්තරේ එනවා 75න් 55 කඩු කරාම 20යි කියලා. එතකොට මෙන්න මේ අගය 20යි. මෙන්න මේක 20යි. හරිද? බලන්න හතරවෙනි එකේ කියනවා ගිණුම්කරණයේ පමණක් කරන සංඛ්‍යාව ගිණුම්කරණයේ හැර ව්‍යාපාර සංඛ්‍යානය කරන ගාන මෙන් දෙගුණයක් නම් ගිණුම්කරණයේ පමණක් කරන සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මේ කොටස ගිණුම්කරණයේ හැර ගිණුම්කරණය කරන්නේ නැතුව ව්‍යාපාර අධ්‍යයනය කරන ගාන. ඒ කියන්නේ මෙන්න මේ ගානනේ. මෙන්න මේ ගාන වගේ දෙගුණයක්. මෙන්න මේ ගාන අපිට හොයන්න වෙනවා. හරිද? වගේ දෙගුණයක්ලු ආර්ථික විද්‍යාව හදාන්න ගානලු හොයන්න ඕනේ. මෙන්න මේක ලියා ගන්න මම හතරවෙනි ගාන හදන්න කලින්. හරිද? ඉවරයි කියලා හිතනවා. හතරවෙනි කොටසේ ගිණුම්කරණය පමණක් කියන්නේ මෙන්න මේකනේ. අපි මෙන්න මේ ගාන මුලින් හොයන්න ඕනේ. එතකොට ලියනවා ගිණුම්කරණය හැර ව්‍යාපාර අධ්‍යයනය ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ළමුයි. ඒක හොයන්න පුළුවන් නේද මේ 30න් අපි මේ දැන් හොයාගත්ත 20 අඩු කරලා අපිට එනවා 10යි කියලා. අපිට කියනවා මෙන්න මේ සංඛ්‍යාවගේ දෙගුණයක්ලු ගිණුම්කරණය පමණක් කරන කට්ටිය. එතකොට ගිණුම්කරණය පමණක් කරන සංඛ්‍යාව කරන සංඛ්‍යාව මේ 10 වගේ දෙගුණයක්ලු. ඒ කියන්නේ 20යි. ඒක අපිට දීලා තියෙන දත්ත යනවා අපි හෙව්වේ. ඊට පස්සේ අපිට කියනවා ආර්ථික විද්‍යාව හදාරන ගාන හොයන්නලු. අපි මෙන්න මේ ගාන දන්නවා මේ ගාන දන්නවා. අපි හැබැයි මෙන්න මේ ටික දන්නේ නැහැ. මේ ටික හොයාගන්න නැතුව අපිට ආර්ථික විද්‍යාව කරන මුළු ගාන හොයන්නත් බෑ. එතකොට අපි මෙන්න මේ කොටස හොයන්න ඕනේ. එතකොට ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යාව පමණක් කිව්වමයි මෙන්න මේ පාඩ කරපු කොටසනේ. බලමු මේකේ අගය හොයලා. පමණක් හදාරන අය. එතකොට 45න් අඩු කරන්න ඕනේ 20 ඒවා දෙකක්. මේතන 20යි මේ 20යි. 45න් කියන්නේ 40ක් අඩු කරන්න ඕනේ. එතකොට උත්තරේ එනවා අපිට 5යි කියලා. හරිද? හැබැයි අපෙන් අහන්නේ ආර්ථික විද්‍යාව හදාරන මුළු ගානනේ. එතකොට මුළු ගාන හොයන්න නම් අපි දන්නවා මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස 18යි. මේ සම්පූර්ණ එක 30යි. මෙන්න මේ කොටස දැන් අපි හොයාගත්ත 5යි කියලා. එතකොට අපිට හොයන්න ලියන්න පුළුවන් ආර්ථික විද්‍යාව හදාරන මුළු සිසුන් අපිට හොයන්න පුළුවන් 18 එකතු කරනවා 30 එකතු කිරීම මේ පස්සේ දැන් මෙතන හොයාගත්ත 5
එතකොට අපිට එනවා 48 එකතු කිරීම 5 53යි. මෙන්න මේක වරද්ද ගන්නවා. අනිවාර්යෙන් මෙන්න මෙතන වරද්ද ගන්නවා. ආර්ථික විද්‍යාව පමණක් හදාන සිසුන් කිව්වහම ඕගොල්ලෝ මේ හොයාගත්ත අගයයි 18යි විතරක් එකතු කරනවා. මෙන්න මේ 30 ඕගොල්ලන්ට අමතක වෙනවා. ඕගොල්ලෝ දැන් මේ 30 ව්‍යාපාර සංඛ්‍යාන විතරයි කියලා. නෑ. ව්‍යාපාර සංඛ්‍යාවනය කරන හැමෝම ආර්ථික විද්‍යාව කරනවා කියලා අපිට මුලින්ම තියෙනවා. එතකොට මේ 30ත් මේකට එකතු වෙන්න ඕන. මේක උත්තරේ එන්නේ 53යි. ලියා ගන්න මේක. හරිද? ඊළඟට හදන්නේ ඕගොල්ලන්ගේ යාළුවෙක් එවපු ගාන. මං කියවනේ ගණන් දෙකක් එවුවා කියලා. ඒ දෙකේ ව්‍යුහගත රචනා ව්‍යුහගත ගණන් වලට එන ගාන තමයි හදන්නේ. ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා මම කරනවා. ඔය ටියුට් එකේ තියෙන අනිත් ගණන් ටික හදන්න. හදලා එන්න කියලා තමයි කිව්වේ. හදලා ඇති කියලා හිතනවා සමහර අය හදලා නැතුව ඇති. අනිවාර්යෙන් හදන්න. ඕගොල්ලන්ට තව දවස් 20යි තියෙන වැඩ කරන්න. හැම තප්පරයකින්ම වැඩක් ගන්න කිව්වා ලක්ෂ 10ක්. තප්පර ලක්ෂ 10ක් තියෙනවා කියලා. පොඩි ගාණක් නෙවෙයි. තප්පර ලක්ෂ 10ක්. ඒ හැම තප්පරයකින්ම වැඩ ගන්න. ඒ තප්පර ලක්ෂ 10 හැදුවේ දවස් 24ම දාලා නෙවෙයි. ඕගොල්ලන්ට කන්න බොන්න ඕගොල්ලන්ගේ එදිනදා වැඩ ටික ගන්න කාලයක් අයින් කරලා ඕගොල්ලන් නිදා ගන්න කාලෙත් අයින් කරලා වැඩ කරන්න තියෙන කාලෙන් විතරයි ඒ දවස් 20 වැඩි කරේ. එතකොට තමයි අපිට තප්පර ලක්ෂ 10ක් ආවේ. පොඩි ගාණක් නෙවෙයි. ඒ හින්දා වැඩ කරන්න ඔය ගණන් ටික හදන්න. ඔය ගණන් වලින් අමාරු කොටස් තියෙනවා නම් අමාරුයි කියලා හිතෙන ගාණක් තියෙනවා නම් හදාගන්න බැරිම නම් ගෲප් එකකට දාන්න අපි ඒකට උදව් කරන්න. දැන් හදන්නේ ඕගොල්ලන් කෙනෙක් එවපු ගාණ. ඒ ගාණේ කියනවා අපිට මෙන්න මේ විදිහට වෙන රූප සටහනක් දීලා තිබ්බා. මේක පොළොන්නරුවේ සංචාරය කරපු අය. මේක අනුරාධපුරයේ සංචාරය කරපු අය. ගාණේ කියනවා 50 දෙනෙක්ගෙන් යුත් සංචාරක කණ්ඩායමකින්ලු දත්ත. එතකොට මේ සිග්මා කියන එක 50ක් වෙනවා. 50 දෙනෙක්නේ 50යි. ඊට පස්සේ කියනවා දත්ත වලට දීලා තියෙනවා 21 දෙනෙක් අනුරාධපුරයේද 31 දෙනෙක් පොළොන්නරුවේද අනුරාධපුරයේ විතර නැරඹූ ගණන 13ක්ද වෙනවලු. එතකොට 21ක් අනුරාධපුරේ නරඹලා තියෙනවා කියලා කියනවා. සංචාරය කරලා තියෙනවා කියලා කියනවා. අනුරාධපුරේ සම්පූර්ණ රවුමට අයිති හින්දා 21 කියන එක මෙහෙම ලියනවා. 31ක් පොළොන්නරුව ගිහින් තියෙනවලු සංචාරය කරලා තියෙනවා. 31 මෙහෙම ලියනවා. ඊට පස්සේ කියනවා පොළොන්නරුවේ විතරක් ගිහිල්ලා පොළොන්නරුව පමණක් නැරඹූ සංඛ්‍යාව 13ක් කියන. පොළොන්නරුව පමණක් නම් B කොටසට අයිති වෙන්න බෑ. මෙන්න මේ කොටස විතරයි 13ක් කියන. හරිද? ඔන්න ඔය ටික තමයි දත්ත විදියට දීලා තියෙන්නේ. පළවෙනි එකේ මේකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා වෙන් රූපේ පිටපත් කරලා දීලා තියෙන තොරතුරු නිරූපණය කරන්නලු වෙන් රූප සටහන සම්පූර්ණ කරන්නලු. හරිද? දැන් මම වෙන් රූප සටහන සම්පූර්ණ කළා. මේ පළවෙනි එක. දෙවෙනි ගාන හදන්න ඔයගොල්ලන් වෙලාව දෙන්නම් මම 2යි 3යි. දෙවෙනි එකේ කියනවා ඉහත නගර දෙකටම නොගිය සංඛ්‍යාව කීයද කියලා අහනවා. ඉහත නගර දෙකටම නොගිය නම් මේ රවුන්ඩ් එකටම අයිති වෙන්න බෑ පිට ගාන තමයි හොයන්න ඕන. ඒක හොයන්න ඕනේ ඔයගොල්ලෝ මම වෙලාව දෙන්නම්. තුන්වෙනි එකේ කියනවා මම මේක ලියන්නම්.
නොගිය පිරිස. මෙන්න මේ සංඛ්‍යාව තමයි හොයන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි කොටසේ ඉහත මෙම කණ්ඩායමෙන් එක් සංචාරකයෙක් අහඹුලස තෝරා ගන්නවලු. අහම්බෙන් තෝර ගන්නවලු ඒ කණ්ඩායමේ එක් සංචාරකයෙක්. ඔහු නගර දෙකම නරඹා තිබීමේ සම්භාවිතාවය හොයන්න. මේක කුලක පාඩමනේ. කුලක පාඩම මම කිව්වා මුලින් පටන් ගන්නදී සම්භාවිතාවයට ගොඩාක් ළඟින් යනවා. එකම ගානේ සමාජ කුලක ගානට සම්භාවිතාව ගාන සම්බන්ධ කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. කුලක කියන පාඩමේ තියරි ටික සහ ගණන් ටික හෙට දවසේදී ඔයගොල්ලන්ට හම්බ වෙයි ඉගෙන ගන්න. අපි කරන්නේ හෙට දවසේ ගණන් සෙෂන් එකේදී සම්භාවිතාව. ඊට කලින් ඔයගොල්ලෝ දැන් ඉස්කෝලේ ඉගෙන ගත්ත ටික දැනුමෙන් පන්ති වල ඉගෙන ගත්ත දැනුමෙන් මම මේ සම්භාවිතාව හොයන විදිය කියන්නම්. අපි මේ සම්භාවිතාව හොයන්න කලින් අපි හොයන්න ඕනේ එක් සංචාරකයේ අවුලස් තෝරා ගන්නවා. ඔහු නගර දෙකම නරඹා තිබීමේ සම්භාවිතාවය. එතකොට නගර දෙකම නරඹලා තියෙන ගාන අපි හොයන්න ඕනේනේ. අපි මෙතන හෙව්වේ නගර දෙකම නොගිය සංඛ්‍යාව. අපි දැන් හොයන්න ඕනේ නගර දෙකටම ගිහින් තියෙන සංඛ්‍යාව මුලින්. නගර දෙකටම ගිය සංඛ්‍යාව හොයන්න ඕනේ. ඒ සංඛ්‍යාව මෙන්න මේ සංඛ්‍යාව අර අදාළ එක්කෙනා ඒ සංඛ්‍යාවෙන් එක්කෙනෙක් නම් ගන්න සම්භාවිතාවය කොහොමද කියලා ලියන්න ඕනේ. මුලින්ම මේ දෙවෙනි එකටයි තුන්වෙනි එකටයි ගාන හදාන්න පොඩ්ඩක් try කරන්න. මම පළවෙනි කොටස නම් රූපය ඇදලා දාත ටික ලකුණු කළා. දෙවෙනි එකයි තුන්වෙනි එකයි හදන්න try කරන්න. විනාඩි 2ක් දෙන්නම් මම. හරිද? මං ගාන හදන්න පටන් ගන්නද? මං හිතනවා කාලේ ඇති කියලා. නගර දෙකටම නොගිය පිරිස. නගර දෙකටම නොගිය පිරිස කිව්වහම මෙන්න මේකට ගිහින් තියෙන්නත් බෑ මෙන්න මේකට ගිහින් තියෙන්නත් බෑ. ඒ කිසි වෙලකට නොගිය කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වටේ ටික වෙන්න ඕනේ. ඒ ටිකේ අගය හොයන්න අපි දැන් මම මේ තුන්වෙනි මකනවා. නොගිය පිරිස හොයන්න නම් අපි මොකද කරන්න ඕනේ? මේ 50 මෙන්න මේ ටික අඩු කරන්න ඕනේ. එතකොට සමානයි 50න් අඩු කරනවා. මොනවද අඩු කරන්නේ? මෙන්න මේ 32 කියන එක අඩු කරනවා. හැබැයි මේ 21 කියන සම්පූර්ණ එක අඩු කරන්න බෑ. ඒක මේකට බෙදලා තියෙන හින්දා මෙන්න මේ කොටස විතරක් ආයෙ අඩු කරනවා. 32 එකතු කිරීම 13. මෙන්න මේ කියන අගේ 50න් අඩු කළා නම් අපිට එනවා මෙන්න මේ කොටස. ඒ කියන්නේ නගර දෙකටම නොගිය පිරිස. 50න් අඩු කරනවා 44ක් 6යි. නගර දෙකටම නොගිය පිරිස අපිට උත්තරේ එනවා 6යි කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටස මොකක්ද කිව්වේ? කණ්ඩායම් දෙකේ එක් සංචාරකයෙක් අහවලස් තෝර ගන්නවලු. ඒ කෙනා නගර දෙකටම ගිය කෙනෙක්ලු. අපි මුලින්ම හොයන්න නගර දෙකටම ගිය ගාන. නගර දෙකටම ගිය පිරිස කොච්චරද කියලා හොයන්න ඕනේ. ගිය පිරිස. බලන්න නගර දෙකටම ගිය පිරිස කියන්නේ මෙන්න මේ ඡේදන කොටස. ඒක හොයන්න පුළුවන් අපිට මෙන්න මේ 21 කියන එකෙන් 13ක් අඩු කළා නම් 21න් 13ක් අඩු කරනවා. එතකොට අපිට එනවා උත්තරය 8යි කියලා. එතකොට නගර දෙකටම ගිය පිරිස 8යිලු. ඒ 8 දෙනාගෙන් කෙනෙක්ව තමයි තෝරගන්නේ. නෑ ඒ 8 දෙනා මේ ඔක්කොගෙම තමා කෙනෙක්ව තෝරගන්නේ. ඒ කෙනා හැබැයි මේ 8 දෙනා අතර ඉන්න කෙනෙක්. එතකොට එයාගේ සම්භාවිතාවය අපි ලියනවා නගර දෙකම
නැරඹූ කෙනෙක් වීමේ සම්භාවිතාවය මුළු ගාන 8යි 8න් කෙනෙක් තමයි එයා ඒ හින්දා 8න් 1යි කියලා ලියනවා. හරිද? සම්භාවිතාවයේ පාඩම ඕගලන්ට මුල ඉඳන් අගට තියරි කොටස් සහ ඒකට අදාළ සම්භාවිතාවයට අදාළ ගණන් ටික හෙට දවසේදී කෙරෙයි. හෙට කරන්නේ සම්භාවිතාවයේ කොටස. කුලක කොටස ඉවරයි. තව මේකේ අපි හදුවේ නැති ගණන් තියෙනවා. ගණන් 4ක් හෝ 3ක් එන්නේ ඒ ගණන් ටික try කරන්න හදන්න. හදලා ඒක හදාගන්න බෑ වගේ නම් අමාරුයි නම් හදාගන්න බැරි ගණනක් තියෙනවා නම් group එකට දාන්න. අපේ අය ඒකට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් කුලක පාඩම අදට ඉවරයි. ඉවර කරන්න කලින් දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලන්ට මං කිව්වා තව දවස් 20යි තියෙන්නේ කියලා. හොඳට වැඩ කරන්න එක්සෑම් එක කොහොම හරි කොට දාගන්න. පුළුවන් ඕගොල්ලන්ට බෑ කියලා දෙයක් නැහැ. පුළුවන්. පුළුවන් කියලා හිතාගෙන වැඩ කරන්න. අනිවාර්යෙන් ඕගොල්ලන් එක්සෑම් එක හොඳටම කරන්න පුළුවන්. අර මං කියපු ප්‍රැක්ටිකල් දෙක කරන්න කැමති නම් කරන්න කැලෙන්ඩර් කොලයක් අරගෙන දවස් ගානේ කරන්න ටික ලියන්න. ඒක දැකලා ඒක බලාලා විභාගෙට යන්න කලින් ඒක බැලුවට පස්සේ ඔයාට ආත්ම විශ්වාසයක් එයි. මම මෙච්චර වැඩ කළා කියලා. එහෙම නැත්නම් ඔයා මේ වෙනකන් හදපු කොළ ටික එකතු කරලා ගණන් හදපු කොළ ටික එකතු කරලා ඒ ටික දිහා බලන්න ඕගන්න. නැත්නම් මේ වෙනකන් ඉවර වෙච්ච පෑන් ගන්න. ඕගොල්ලෝ එකතු කරලා තියෙනවා මේ පෑන් ටික දිහා බලන්න. එතකොට ඕගොල්ලන්ට දැනෙයි මම මෙච්චර වැඩ කළා මෙන්න මෙච්චර පෑන් ගානක් ඉවර වෙනකම් මම වැඩ කළා. මෙච්චර කොළ ගොඩක මම ගණන් හදලා. නැත්නම් කැලෙන්ඩර් කොලේ බැලුවාම මෙච්චර මේ දවස් ගානට මම මෙච්චර වැඩ කළා. හැම කොටුවක්ම පිළිලා. ඒ කියන ආත්ම විශ්වාසයෙන් එක්සෑම් එකට යන්න පුළුවන්. හොඳට එක්සෑම් කරන්න හැමෝටම සුබ පතනවා ඒ 9ක් ගන්න ලැබෙන්න කියලා. ඒකෝට මේ දෙකම පාඩ වෙලා නම් තේරෙන්නේ අපිට කුලක අංකනවලදී මේ වෙලේ කියන එක පාවිච්චි කරලා ලියන්න පුළුවන්. මෙන්න මේක තමයි අඳුරු කරපු කොටස කුලක අංකණයෙන් ලියන්න ඕන උත්තරේ.